ගෞරවනීය ස්වාමීන් වහන්සේ පූජනීය ලොකු සාන්නාසෙත් මම හිතන්නේ අපිත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නවා. අද නිස්සාරණේ පවත්වන සෙනසුරාදා ධර්ම සාකච්ඡාවත් එක්කයි අපි දැන් මේ සූදානම. ඉතින් අපේ සාමාන්‍ය සම්ප්‍රදාය තමයි යෝගාශ්‍රමීය කතිකාවත හෝ එහෙම නැත්නම් දිනචරියාව කියවලා ඒකෙන් කොටසක් ඉදිරිපත් කරගෙන ඒක සිහිපත් කරගෙන මේ කටයුත්ත ආරම්භ කිරීම. ඉතින් අදත් 13 කුටියේ ධම්මසුබල්දු ස්වාමීන් වහන්සේ රැස්තිලා ඉන්නවා යෝගාශ්‍රමීය මතනේ කතිකාවත ඉදිරිපත් කරන්න. ඒක දෙවෙනි කොටස හරිය මොකක් හරි මටත් මතක තියෙන්නේ. ඉතින් එහෙමනම් අපි මේ කොටස ඉදිරිපත් කරගෙන අපේ සාකච්ඡාවට මුලපුරුම කියලා මම ආරාධනා කරනවා. හොඳයි. අවසරයි ස්වාමීන් වහන්සේ. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. යෝගාශ්‍රමීය කතිකාවත දෙවෙනි කොටස. සිතේ පරිවර්තනයේ ඊතා සැහැල්ලු හේයින් ගිහි නොගෙහි හැම දිනෙකු හාම ගේහසිත ප්‍රේමයෙන් නුසුදුසු යාලුකම් සාදා නොගත යුතුය. විෂභාගයන් හාද සභාග වූද බාල තරුණයන් හාද රහස්සි නොබිනිය යුතුය. න වට්ටති හසන්තේන ගන්තුංචේව නිසීදිතුං වත්තොස්මින් හසනීයස්මින් මිහිත මත්තන්තු වට්ටති යූහෙයින් ආරාමේහිද ගමෙහිද සුදුසු කරුණක් වූහොත් මද සිනාවක් මුත් මහත් කොට හඬ නගා සිනාව නොකළ යුතුය. සද්ලේකං අච්ඡන්තේන අප්පමත්තේන භික්ඛුනා කප්පියේහින කාතබ්බා ආමිසත්ථාය ලෝලතායි යූහෙයින් කැපදේහිද ලොල් නොවිය යුතුය. දාගැබ් බෝමලු අමදමින්ද ගඳ දුම් මල් පහන් නෑ දෑ පුදමින්ද දැහැටි වළඳමින්ද පාත්‍රවත කරමින්ද නොබිනිය යුතුය. ගමෙහි මිනිසුන් සමග ප්‍රත්‍ය සම්බන්ධ අඩුපාඩුකම් කීම් ආදී කතාද විෂභාග කතාද නොකළ යුතුය. වැඩිමහලු සඟුන් හා ආදර ගෞරව ඇතිව නැමී සිට හෝ හිඳගෙන කතා කළ යුතුය. දරුවන් නැගාල්ලා ආදර නොදැක්විය යුතුය. අන්‍යයන්ට බාධා ඇතිවනසේ නොහැදෑරිය යුතුය. තමාගේ යන හැඟීම නිසා හෝ හිතවත් යන හැඟීම නිසා හෝ අනුන්ට තර්ජනාදිය නොකරනු. වැඩිමහල්ලන් නොවිචාරා නොකළ යුතු දේ දැන නිසිසේ පිළිපැදිය යුතුය. ඇතුළත හටගන්නා අධිකරණයක් කිසිලෙසකින් පිටතට නොදිය යුතුය. පිටත ඇතිවරන අධිකරණද ඇතුළත කලහාදිය පහළවනසේ වැඩ නොකළ යුතුය. කිසිම වරදක් ගැන චෝදකයෙකු වශයෙන් රාජාධිකරණයට නොයා යුතුය. ධර්මයේ පිළිබඳ වූද ශාස්ත්‍රයේ පිළිබඳ වූද පැනක් ඉදිරිපත් වූ කල්හි වැඩිහිටියන්ගේ පැවරීමක් නැතිව Taman ඊට සම්බන්ධ නොවිය යුතුය. තීරණයට නොබැසිය හෙන කරුණු ඉදිරිපත් කරගෙන උනුන් වාද විවාද පටලවා නොගත යුතුය. සෝභන්තේ වං න රාජානෝ මුත්තාමණි විභූසිතා යතා සෝභන්ති යතිනෝ සීල භූෂණ භූසිතා යනු හේයින් සීලාභරණේම මුත් නානා ප්‍රකාර අංග භූෂණ පරිස්කාර භූෂණාදිය නොකළ යුතුය. අත්ත කිලමත්හානු යෝගයට අයත් වන කෂ්ඨවෘත දුෂ්කරාසනාදිය වර්ජනය කොට ශරීර සෞඛ්‍යත් අපේක්ෂා කොට යෞගික ක්‍රම පුරුදු කළ වරද නැති. ගිලන්කම් ආදී සුදුසු කරුණක් නැතිව දිනචරියාව කිසිලෙසකින් කඩ නොකළ යුතුය. බහැර ගමන් නැවැත්විය යුතුය. පැහැර හැරිය නොහැකි කරුණක් පැමිණි කල්හි ආරක්ෂකයෙකු සමග ගොස් නොපමාව පැමිණිය යුතුය. සිතේ පහළ වැටීම ආධ්‍යාත්ම ගුණසංතානයේ වැටීමටද හේතු වන හේයින් සිතේ දුබලකම් ගැන හොඳින් සලකා බලා ඊට පිළියම් කළ යුතුය. තමා වඩන කර්මස්ථාන හා රකිනා ධූතාංගාදිය ආචාර උපාධ්‍යාදීන්ටමුත් සෙස්සන්ට නොදැනෙනසේ කළ යුතුය. න භික්කවේ කේනචි පරියායේන ජාතරූප රජතං සාදී තබ්බං යයි වදාළ බැවින් රන් රිදී මුලමුදල් පිළිගැනීම, මුදල් සම්මාදම් කිරීම, සිවුරු පිරිකර පොත්පත් ආදිය මුදලට දීම, අරමුදල් පිහිටුවීම, මුදල් ඇනවුම් පිළිගැනීම, බැංකු ආයතන රක්ෂණ සංස්ථාවල මුදල් තැන්පත් කිරීම ආදී කවර සැටියකින් හෝ මිල මුදල් පරිහරණයෙන් සම්පූර්ණයෙන් වැළකී සිටිය යුතුය. පිරිවෙන් විශ්වවිද්‍යාල බාහිර අධ්‍යාපන ආයතනවල අධ්‍යාපනය සඳහා මෙහි ශිෂ්‍ය පිරිස නොයා යුතුය. අනවසරයෙන් යමෙක් ගියේ වී නම් නැවත භාර නොගත යුතුය. යෝගාශ්‍රමීය කාරක සභාවේ අනුමතය ඇතිවම අභිනව සෙනසුම් ඉදිකිරීම හෝ භාර ගැනීම හෝ කළ යුතුය. එසේ නොමැතිව හිතුමතේ ඉදිකරන සේනාසන යෝගාශ්‍රම සංස්ථාවට ඇතුළත් නොකර ගත යුතුය. විහාරාධිපති තනතුරු පත් කිරීමක් මෙහි නැත. පෞද්ගලිකව හෝ ශිෂ්‍යානුශිෂ්‍ය පරම්පරාවට අයත් වනසේ ආරාම වස්තු විහාර වස්තු ඉඩකඩම් පවරා නොගත යුතුය. නැවතී සිටින තැනකින් අන් තැනකට යාමේදී වැඩිහිටියන්ගේ අවසර පත්‍රයක් රැගෙන යා යුතුය.
සේරිචාරීව ඇවිදින අකීකරු ශිෂ්‍යයන් කාරක සභාවේ නියමයේ පරිදි සංස්ථාවෙන් ඉවත් කොට ඒ බව ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ ලේකකාධිකාරීන් වහන්සේ වෙත දැනුම් දිය යුතුය. භික්ෂු සාමණේර සංගණන ලේඛනයක් වර්ෂයේ අවසාන මාසයේ තුල ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ සංඥා ලේකකාධිකාරීන් වහන්සේ වෙත ඉදිරිපත් කළ යුතු බැවිනුත් උපසම්පන්න අනුපසම්පන්න ප්‍රකාශ පත්‍ර ලියාපදිංචි කිරීම පිණිස මාසයක් තුලදී ඉදිරිපත් කළ යුතු බැවිනුත් යෝගාශ්‍රමීය සේනාසනයන්හි පැවිදි වූද උපැවිදි වූද අපවත් වූද ඉවත් වූද භික්ෂු සාමණේරයන් පිළිබඳ වාර්තාවක් නොපමාව කාරක සභාවට ඉදිරිපත් කළ යුතුය. ගරු උපසම්පදා විනය කර්මයේ සිදු කිරීමට පෙර ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ ලේකකාධිකාරීන් වහන්සේ වෙත දැනුම් දී චිරාගත ආරණ්‍යක සම්ප්‍රදායානුකූලව යෝගාශ්‍රමීය ගරු උපසම්පදා විනය කර්මයේ සිදු කළ යුතුය. බාහිර භික්ෂු සාමණේරවරුන් ගරු උපසම්පදා විනය කර්මයේ සඳහා ඇතුළත් කර නොගත යුතුය. බද්ධ සීමා සම්මත කිරීම, පැවිදි කිරීම ආදී ශාසනික ගරු විනය කර්මයන් සිදු කිරීමේදී යෝගාශ්‍රමාධිපතීන් වහන්සේගේ අනුදැනීම ඇතිවම සිදු කළ යුතුය. යෝගාශ්‍රමීය සියලු සේනාසනයන්හි යෝගාවචර දිනචරියා කතිකාවත අඩමසකට වරක් කියවා මෙහි පරමාර්ථය සිහි ගැන්විය යුතුය. මෙහි නියමිත ව්‍යවස්ථාවන් බිඳිමින් අකීකරු වන ශිෂ්‍යයනට තුන්යල දක්වා අවවාද කොට වරද ඔහුගේ අත්පොතෙහි සටහන් කළ යුතුය. නැවතත් වරදෙහි යෙදේ නම් උපදේශක මණ්ඩලයේ මාර්ගයෙන් ගණයෙන් බැහැර කළ යුතුය. මහතෙරුන් වුවද ව්‍යවස්ථා උල්ලංඝනය කෙරේ නම් දඬුවම් පමුණවා ගත යුතුය. යෝගාශ්‍රමීය කතිකාවත නිමි. හොඳයි. එතකොට අපි මතක් කරගත්තේ යෝගාශ්‍රමීය කතිකාවත. ඉතින් අපි විවිධාකාර කටයුතු වල යෙදෙනකොට ඉතින් සමහර ලාවට මේ මායිම් පයින්නවද නැත්නම් මේක ඇතුළේම අපි කටයුතු කරනවද කියන එක අපිට නැවත නැවත මේ විදිහට සිහි කැඳවා ගන්න එක ඉතාම වටිනවා. ඉතින් ඒ නිසාම තමයි සති දෙකකට වරක් සතියකට වරක් මේ වගේ අපේ යෝගාශ්‍රම කතිකාවත මතක් කරගන්නේ. ඉතින් ඊළඟට අපිට තියෙන්නේ ධර්ම දේශනාව නැත්නම් ධර්ම සාකච්ඡාව සඳහා යම්කිසි මාතෘකාවක් සපයා ගන්න එක. ඒක අපි මේ දවස්වල දීඝනිකායේ සංගීති සූත්‍රයෙන් තමයි මාතෘකාවක් සපයාගන්නේ. ඉතින් නැවතත් මම 13 කුටියේ ධම්මසුබද්ද සායනාසට ආරාධනා කරනවා ඒ අදට නියමිත කොටස ඉදිරිපත් කළා ධර්ම සාකච්ඡාවට මාතෘකාවක් සපයන්න කියලා. අවසරයි ස්වාමින් වහන්සේ. දීඝනිකාය පාඨික වග්ගය සංගීති සූත්‍රය තික නිපාතයේ 368 වෙනි පිටුව. අත්තිකෝ ආවසෝ තේන භගවතා ජානතා පස්සතා අරහතා සම්මා සම්බුද්ධේන තයෝ ධම්මා සම්මදක්ඛාතා තත්ථ සබ්බේහේව සංගායි තබ්බං න විවදි තබ්බං යතයිදං බ්‍රහ්මචරියං අද්ධනියං අස්ස චිරට්ඨිතිකං තදස්ස බහුජන හිතාය බහුජන සුඛාය ලෝකානුකම්පාය අත්ථාය හිතාය සුඛාය දේවමනුස්සානං කතමා තයෝ ධම්මා. එවත්නි අරහත් වූ සම්්‍යක් සම්බුද්ධ වූ දන්නා දක්නා ඒ භාග්‍යවතුන් වහන්සේ විසින් මොනවට වදාරන ලද දහම් තුනක් ඇත. එහි සියල්ලන් විසින්ම යම්සේ මේ සස්න බොහෝ කල් පැවතිය හැකි වන්නේද බොහෝ කල් සිටුනෙක් වන්නේද එසේ සමගව ගැයිය යුතුය. එය බොහෝ දෙනාට වැඩ පිණිස බොහෝ දෙනාට සුව පිණිස ලොවට අනුකම්පාව පිණිස දෙව් මිනිස්නට යහපත පිණිස වැඩ පිණිස සුව පිණිස වන්නේය. ඒ කවර දහම් තුනක්ද යත්. තිස්සෝ සික්ඛා අදි සීල සික්ඛා අදි චිත්ත සික්ඛා අදි පඤ්ඤා සික්ඛා. ශික්ෂා තුනක අදි සීල ශික්ෂාව අදි චිත්ත ශික්ෂාව අදි ප්‍රඥා ශික්ෂාව. හොඳයි. දැන් අපි සාමාන්‍යයෙන් පොඩි විස්තරයක් මේ ගැන කරනවා නම් දැන් බුදුරජාණන් වහන්සේ මේ ඇත්තට මේ කොටස ඉදිරිපත් කරන්න සරියුත් මහරහතන් වහන්සේ. එතකොට උන්වහන්සේ ක්‍රමානුකූලව එකේ කරුණු දෙකේ කරුණු තුනේ කරුණු ඔය විදිහට පෙළගස්සගෙන යනවා. චන්ද්‍රරතන ස්වාමීන් වහන්සේ කතා කරන්න ස්වාමීන් වහන්සේ අවසරයි. අපි කවදාවත් හිතපු නැති විදිහට දුරට ලං වුණා. එහෙමයි. ඒ නිසා විනාඩි 5ක විතර වගේ සම්බන්ධයක් දෙන්න පුළුවන්. අපි අහගෙන හිටියා මේ ටැබ් එකේ තියෙන සද්ද ඇහෙනවා ටිකක් මදි. එහෙමයි. මම හිතනවා අපි කතා කරනවා ඇහෙනවයි කියලා. එහෙමයි සානස අපිට හොඳට ඇහෙනවා. මේ මම මෙතෙක් කල් අනුගමනය කරපු විදිහට මේ අනුමනද අදි සීල ශික්ෂා අදි පඤ්ඤා අදි චිත්ත ශික්ෂා අදි පඤ්ඤා ශික්ෂා කියන එක තමයි සාකච්ඡා කරලා තියෙන්නේ. ඉතින් මගේ අදහස් වශයෙන් මට කියන්න තියෙන්නේ සීල සමාධි පඤ්ඤා කියන එක දන්න කෙනෙකුටයි මේ අදි කියන කොටස දාලා තියෙන්නේ. ඒ නිසා ඒක හඳුනා දීමේ කෙනෙකුට අමාරු වෙන්න ඉඩ තියෙනවා. හැබැයි හඳුනා දීපු ගමන්ම හිතුවට වැඩි ඉක්මනින් 6 ගියර් එකට දාගන්න පුළුවන්. ඒ නිසා අපි
සීල සමාධි ප්‍රඥා කියන එක විස්තර කරන්න යන්නේ නැතුව දැන්නව දන්න මේ සීල ශික්ෂාව අධි සීල ශික්ෂාවක් කරගන්නේ කොහොමද? චිත්ත භාවනා අධි චිත්ත භාවනාවක් කරගන්නේ කොහොමද? ප්‍රඥා භාවනාවක් අධි ප්‍රඥා භාවනාවක් කරගන්නේ කොහොමද කියන එක හොඳ නරක දෙකෙන් හොඳ දන්න කෙනාට වඩා හොඳ වෙන්න කරන ක්‍රමයක් මේකේ තියෙනවා. ඒ නිසා මේ කම්මැලියන්න බුබ්බැටියන්න තාම පටන් ගත්ත නැති නිදි කඩන අයට නෙවෙයි කතා කරන්නේ. දැනටවත් නැගිටලා මූණකට හොදාගෙන මිදුල කැමැදල සුද්ධ කරගෙන ඉන්න කෙනෙකුට කියලා දෙන්න පුළුවන්. සීලයේ අධි සීලයක් කරන්නේ කොහොමද? චිත්ත භාවනා අධි චිත්ත භාවනාවක් කරන්නේ කොහොමද? පඤ්ඤා භාවනා අධි ප්‍රඥා භාවනාවක් කරන්නේ කොහොමද කියලා. ඒ නිසා සාමාන්‍යයෙන් භාවනා පැත්තේ නැතුව බැලුවොත් එහෙම නැත්නම් මනස සම්බන්ධ කරගන්න නැතුව බැලුවොත් සිල්පදයක් රකින්න කෙනාට අපි ගත්තොත් පංචිල් ආජීවට්ටමක සීලයේ අධි චිත්ත භාවනා අධි සීල භාවනාවක්. ඊට පස්සේ සීල පංචිල් රැකලා ආජීවට්ටමක සීලේ සමාදන් වෙනාට උපෝසත අට්ඨාංග සීලය. ඊට පස්සේ නව සීලේ දස සීලේ. ඊට පස්සේ ධාමනීර දස සීලේ. ඊට පස්සේ උපසම්පදාව. ඊට පස්සේ උපසම්පදාවේ මේ දුතාංග භාවනා. ඒ පැත්තට යනකොට හැබැයි අර සීල කියන ශේෂ්ත්‍ර ඉක්මවලා තව එහා ශික්ෂා වලට යවෙනවා. ඉතින් ඒ නිසා යම් කිසි කෙනෙක් දකින්නවා නම් පංචශීලවත් රැක ගන්න බෑ කියලා අපි එහෙම කෙනෙකුට සාමාන්‍යයෙන් මේක කරගන්න බෑ. ඒක කරන්න පුළුවන් ඉදිරියට යන්න නැත්නම් උනන්දු වෙන්නේ කොහොමද කියන එක කරන්න තමයි අපි ඔය අධි සීල කතාව ඉදිරිපත් කරන්නේ සාකච්ඡා කරන්නේ. ඉතින් ඒක ගියත් වශයෙන් කරනකොට මට දීපු උපදේශය තමයි සිල් කඩනකොට නම් කවුරුත් මට උපදෙස් දුන්නේ නැහැ. ඒක මගේ හිතේ නොසන්ඩාල කර්මකට කරපු දෙයක්. ඊට පස්සේ සිල් රකින්නකොට කියන්නේ නැතුව කරන්න කියන්නේ. ඒක මේ ධම්මිකහමඳුරෝ කිව්වේ ඒ වගේම දැන් කියූප විවස්ථාවෙත් කියලා තියෙනවා තමන් සකින දුතාංග සහ දේවල් අනුන්ට නොදැනෙනසේ කළ යුතුයි කියලා. කෙසේ නමුත් පැවිදි වුණාට පස්සේ නම් සිල්පද සමාදන්ව රකින්න කියන එක ලොකු සංහස කියන ඒකට ආඩම්බරයි, ඒකට ලස්සනයි, ඒකට සුවඳයි, ඒකට අනිකට පේනවා. ඒ නිසා ශාසනික වැඩ කරනකොට නම් සිල්පද රකින්න බව පේන තියෙනවා අපි සිවුරක් දාගෙන ඉන්නකොට, ඉෂබාගෙන ඉන්නකොට. ඒත්තද උපසම්පදාද නැද්ද කියන එක දන්නේ නැහැ. අනික් කට්ටිය දන්නා දෙපටක් ඇඳගෙන ඉන්නවනම් දෙපට සිවුරක් අඳින්න ඉන්නවනම් උපසම්පදා. අනිපට ඇඳ ඉන්නවනම් සාමනීර කියලා හුඟක් වෙලාවට අනික් ඇතොත් එහෙම තනිපට විතරක් අඳගෙන ඉන්න වෙලාවක් තියෙන උපසම්පදා. ඉතින් එහෙම හරි මේ අධි සීල ශික්ෂාව පිළිබඳව මේ විස්තරය පසුගිය අවුරුදු 50 තුළ ශීඝ්‍ර වර්ධනයක් සිදු වුණා. රකින්නවත් බෑ කිය තිබුණු සියන්නිකාය පටන් ගත්තේ සිල්වත් සමාගම කියන එකේ. සීලවත් තිබුණේ නැහැ. ඒතර තිබුණේ මේ විශේෂයෙන් මම මේ ඉන්න ප්‍රදේශයේ තිබුණේ ගණින්නාංශලාගේ සමිතියක්. ඒ කට්ටිය නිකන් කපුව වගේ බුද්ධ පූජාව තිබුවාම ගෙනත් තියෙන බුදුගේ ඇතුලේ ඒක සුද්ධ පවිත්‍ර කරනවා, වවුලක් කනවා, අන්දලේ ජීවත් වෙනවා. ඊට පස්සේ තමයි ඔය සිල්වත් සමාගම හදාගත්තේ. මේ යන්නිකයි නායක ආමතුරු ආසන්න සන්න පිණ්ඩපාතික ස්වාමීන් වහන්සේ. දැන් මේ වෙනකොට හැබැයි ඊට වැඩිය ගිහිල්ලා මේක භික්ෂුණී ශාසනයක් ඇති කරන ඒගොල්ලොත් පරිමයක් සීලයක් රකින්න උත්සාහ කිරීම ෆැෂන් එකක් වෙලා තියෙනවා. ඉතින් ඒක නිසා ඒක මම හිතනවා එක විදිහක හොඳ දෙයක් කියලා. ඒකට මම හිතනවා ගොඩක් බලපෑවා කියලා මුස්ලිම් මිනිස්සු හරියට සීලය රකින්න. ඒගොල්ලෝ මේ ශාරියා නීතිය වගේ දේවල් අපේ ආමතුරු සමාජයට කප්පියම් කරන දන්නෙත් නැහැ. සංගීය කීවේය දන්නෙත් නැහැ. ඒ දේවල් හිටියට අර මිනිස්සු මේක කරලා නෝම්බි අල්ලන්න ගියාට පස්සේ අපිටත් එකකින් යම් කිසි මේකක් ඇවිල්ලා තියෙනවා. කතෝලික ක්‍රිස්තියානි කට්ටියගේ ඒ සිස්ටර්ස්ලා කන්‍යා සෝහිරියන් ශායන ආදර්ශයක් පෙළලා තියෙනවා. ඊට පස්සේ ඉන්දියාවේ ආදිශංකර් නිසා පැවිදි සමාගමක් හටගත්තා. හින්දු ආගමේ. ඒගොල්ලෝ තනි ක්‍රම බෞද්ධ භික්ෂුන් වගේ පෙනී ඉන්නවා. ඊට පස්සේ ඒ විදිහට මිනිසුන්ට තේරෙන්න පටන් ගත්තා ෆැෂන් එකක් විදිහට හරි මේ සීලයේ ඉදිරියට යෑම. ඉතින් ගියාම නිගන්ට කට්ටිය හෙළුවෙන් ඉන්න එක
ඉන්දියාව ගියාම ඉස්සරට වැඩි ප්‍රසිද්ධයිද? ඉස්සරහින් පිටිපස්සෙම දෙන්නේ යනවා පාර පෙන්නන්න හෙළුවෙල්ලෙන් යනවා. ඉතින් ඒවුවා පටන් අරගන්න එක ඒ යුගවල වෙන දේවල් වරේක සිල් කඩාගෙන යනවා සිල් හදාගෙන යනවා. ඊට පස්සේ ආදි චිත්ත භාවනාව වලට ගියාම උපචාර සමාධියකට හරි යන්න පුළුවන් නම් ඒ චිත්ත භාවනාවක් කියන. ඒක තමයි විපස්සනා සමාධිය දෙකට දොර ඇරෙන්නේ. ඊට පස්සේ අර්පණාට ගිහිලා රූප භාවනා අරූප භාවනා ඊට පස්සේ අභිඥා එකින් එක එන්නේ චිත්ත භාවනාවටපත් කරලා තියෙනවා. ඉතින් ඒකෙත් බලනකොට මේ බුද්ධ ආගමේ කියලා වෙනසක් නෑ. හැම ආගමකම කට්ටොත් මේ කුරානේ අරගෙන බලන කට්ටිය නබි නායකතුමාගේ ගුණ 99ක් සිහිපත් කරමින් මේ උපචාර සමාධියට යනකම් ඒගොල්ලෝ පොත්වල තියෙනවා. ක්‍රිස්තියානි වගේ ඊට වැඩිය ගිහිල්ලා තියෙනවා. ධ්‍යාන භාවනා කරන කතාවල් කියනවා යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තොච්චරම හුඟක් වැඩ කෙරුවේ ධ්‍යාන භාවනා කරලා තිබුණ නිසා කියලා. ඒකෙත් ඉදිරියට යන්න පටන් ගත්තාම ඇමරිකාව අවතාර ප්‍රොජෙක්ට් කියලා මේ විශාල ප්‍රොජෙක්ට් එකක් කරනවා නොපෙනී යන්න. යන්නේ කවුරුහරි මරලා ඉන්න. නැත්තම් බෝම්බයක් තියලා ඉන්න. කෙසේ නමුත් ඒගොල්ලෝ දන්නවා මෙහෙම එකක් තියෙනවා. එහෙම නැත්තම් මේ ටෙලිපැතික් ක්‍රම එහෙම නැත්තම් මේ නන් ලෝකල් ෆිනොමිනා ඔය සෙල්ලම් වලින් දැන් මේ විද්‍යාවත් ඒ සමතින් යන්නේක ලේසි කියලා කියනවා සොෆිස්ටිකේටඩ් උපකරණ වලට යනට වැඩිය. මොකද සොෆිස්ටිකේටඩ් උපකරණ වෙලාවකට අංජබජල්ලි. ඒගොල්ලන්ට පේනවා උපකරණ මොනවද තිබ්බත් විද්‍යාඥයා මොනවා කිව්වත් වැඩ කරන්නේ මොකද්ද වෙන නීතියකට කියලා. ඉතින් ඒවත් එක බලනකොට අධිචිත්ත භාවනාව මානවයට තියෙන විශාල අතිරේක ලාභයක්. ඒක බුද්ධ ආගමේ කෙලවරටම ගිහිල්ලා තියෙනවා. අනිත් ඒවායි තැහෙන දුරට ගිහිල්ලා තියෙනවා. ඉතින් ඒ නිසා මේ ඒක බෞද්ධයන් සින්න වෙච්ච එකක් නෙවෙයි. බෞද්ධය ඇත්තට කියන්නේ කොපි කරුවයි කියලා හින්දු ආගමෙන්. ඒකත් බොරු. හින්දු ආගමෙත් නෙවෙයි ඔක ඇත්තටමනේ ශ්‍රමණයන් නැතේ. ඔක තිබුණේ ජටිලයන් නැතේ. ඔක තිබුණේ මේ සාසනික පද්ධතියෙන් මේ සමාජ පද්ධතියෙන් පැනලා ගිය මිනිස්සු වගේ. පස්සේ ඒක මේ හින්දුද මුස්ලිම් මොනවාද මේ හින්දු ආගමයි බ්‍රාහ්මණ ආගමයි කියලා දාගෙන තියෙනවා. නමුත් සර්වඥාන්සේක බොහෝම ලස්සනට සුද්ධ කළා තියෙනවා. අදි ප්‍රඥා භාවනාවේ තියෙන්නේ මේ තියෙන සීලේ මේ තියෙන ප්‍රඥාවයි දෙකම සාසනයේ සුවිශේෂත්වයක් නැයක භවය ඇතුලේ කරකෙන්නේ. මේකෙන් ඉඩ එළියට යන එක ගැන. එහෙම නැත්නම් මේ දෙකෙන් ගැලවීම ගැන. සිල්වන්ත වෙලා සිල්වන්ත නොවන කෙනෙක් වගේ ඉන්නව නැත්නම් ඒකෙන් ආඩම්බර වෙන්නේ නැති එක. නැත්නම් සමා චිත්ත භාවනා කරලා ඒකෙන් ලැබෙන ලාභය ඒකෙන් ලැබෙන ප්‍රතිප්‍රයෝජන වලින් ආඩම්බර වෙන්නේ නැති එක. අපි ගිය පාර කරා දිබ්බ චක්කු මාංශ චක්කු දිබ්බ චක්කු පඤ්ඤා චක්කු කියලා. ඉතින් උංග දෙනකොට වරදින තැන තමයි දිබ්බ චක්කු. හම්බෙච්ච ගමන් අනේ සීලෙත් නැතුව යනවා. සිබුණ සමාධියක් නැති වෙනවා. ප්‍රඥාව තියා වලිගෙවත් තියනවා වගේ පේන්න තියෙන වෙලාව. ඉතින් ලැබිච්ච අර සීලයයි සමාධියයි ලැබිච්ච ආනිසංශ නොලැබුණාසේ නැත්තම් ඒකට නොසැලී ගත කරනවා කියන එක තමයි අමාරුම කෑල්ල. අංගාවට පස්සේ ගුණාට අනින්න නැතුව ඉන්න බෑ. අන්න ඒක කෙරෙන්න ගුරුවරයෙක් ඇතිවෙනවා. ඒ කෙරෙන්න සම්ප්‍රදායක් තියෙනවා. ඉතින් අන්න ඒ සම්ප්‍රදාය තමයි සර්වඥාන්සේ ඇති කරපු විශේෂ සම්ප්‍රදාය. හිතුම් දෙකල දේව බ්‍රහ්ම මට්ටම පන්නලා කිව්වනේ මම මිනිස්සේ පොළවේ ඇවිදින්නේ සාමාන්‍ය විදිහට හිටියා. ඒක අවුරුදු 45ක් මහ පොළොව දැරුවා. ඒ මහ පොළොවේ තියෙන ඒ සුවිශේෂී ආඩම්බරය කියනවා මෙහෙම බුදු කෙනෙක් පොළවේ රඳාගෙන හිටපු නිසා පඨවි බල සුන්දරී සූත්‍රය කියලා තියෙනවා. ඒ බුදුරු 5 දෙනෙක් මේ පෘථිවිය 4ක් දරලා තියෙනවා. තව කෙනෙක් තරන්න යනවා. කාටවත් හොයන්න බෑ. ඒකට විශේෂ ඥානයක් තියෙන්න ඕනේ. ඉතින් ඒ ඥානය තමයි අද ගොඩක් අඩු. සීල සමාධියට නම් පෙළමෙන ගතිය, වැඩ ගන්න ගතිය අඩුවක් එච්චරම පේන්නේ නැහැ. වර්ධනයක් පේනවා. නමුත් ඒක ಗುಣ වසාගෙන ජීවත් වීමේ අඩුපාඩුව නම් හොඳට පේනවා. හැබැයි අඩුපාඩුවේ ආදීනවත් හොඳට පේනවා. මම නැවතත් කියනවා සිල්වන්ත වෙලා සමාධිවන්ත වෙලා ಗುಣ වසා ගන්න බැරිකමේ ආදීනව තමයි ಗುಣ වසාගෙන ජීවත් වෙන එක්කනට ගුරුවරෙක් වශයෙන් කණ්ණාඩියක් වශයෙන් පිළිමිබුවක් පේන්නේ. ඒක බහුවචනෙන් කියන්නේ. ඒක වචනෙන්මයි තියෙන්නේ. ಗುಣ වඩාගෙන කරබන පැත්තකටලා ඉන්නේ. ඉතින් එතකොට උපදෙස් දෙන්න එන්නේ මොනවත් නැති කට්ටිය.
ඒ වැඩක් කරන කෙනාට උපදෙස් දෙන්නේ නේ ගඟ දිගේ ඉහළට පීනන උත්සාහ කරන කෙනාට උපදෙස් දෙන්නේ ගොඩ ඉඳගෙන ඉන්න කට්ටියක්. ඒත් ඉතින් හිතන ඉන්නවා ඒගොල්ලෝ අනුකම්පාවෙන් මෛත්‍රියෙන් උපදෙස් දෙන්නේ කියලා. නමුත් අර යන කෙනා තමයි ඒක දන්නේ. ඒක දැරීමේ ශක්තියක්. ඉතින් ඒ ටික කියලා මම නතර වෙනවා. අපි දැන් මේ තව ස්වල්ප වෙලාවකින් මියුට් කරන්න බලාපොරොත්තු වෙනවා. එහෙමයි සායනාස අවසරයි. ඉතින් අපි මියුට් කර ගන්නවා. එහෙමයි සායනාස. ඉතින් පූජනීය සරණයි. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. ඉතින් පූජනීය සායනාසේ අද සුබෝධාරාමේ පැවැත්වෙන මේ වැඩසටහනට සහභාගී වෙන්න යන අතරතුරේදී තමයි ඉතින් එතකොට අපිත් එක්ක මේ සම්බන්ධ වුනේ. ඉතින් ස්වාමීන් වහන්සේ මතක් කරගත්තා වගේ අපි යම්සි කෙනෙක් පංචශීලයක් රකින්නකොට ඒකෙන් ඉහළ මට්ටමක් ගැන හිතනවා නම් එතකොට ඒක අපි හිතමු උපෝසත අට්ඨාංග සීලයක් ගැන හිතනවා නම් ඒක සාමාන්‍යයෙන් අපිට අදි සීලයක් කියලා සරලව කියන්න පුළුවන්. ඊට පස්සේ එතන ඉඳලා සාමනීර සීලයක් ආරක්ෂා කරන්න උත්සාහන්ත වෙනවා නම් දස සීලයක් ආරක්ෂා කරන්න උත්සාහන්ත වෙනවා නම් ඒක එතකොට අදි සීලයක් කියන්න පුළුවන්. ඊට පස්සේ අපි හිතමු එතන ඉන්න කෙනෙක් උපසම්පදා සීලයකට ගිහිල්ලා ප්‍රාතිමෝක්ෂ සංවර සීලයක් ආරක්ෂා කරනවා නම් ඒක අදි සීලයක් කියන්න පුළුවන්. දැන් මෙතෙන්දී ගැටලුවක් එනවා. එතකොට දැන් හැමෝම එතකොට අනිවාර්යයෙන්ම මේ අදි සීලයක් කරන්නම් අනිවාර්යයෙන්ම එතකොට මහාන වෙන්න ඕනේද? අනිවාර්යෙන් උපසම්පදා වෙන්න ඕනේද? කියලා එහෙම ගැටලුවක් එනවා. එතෙන්දී ඇත්තටම අට කතාවේ එහෙම පිළිගන්නවා. ඒකේ සඳහන් කරනවා. ඒ කියන්නේ දැන් අපි සීලයක් ආරක්ෂා කරන්නේ මොන වගේ හේතු පදනමක් මතද කියලා අපි පොඩ්ඩක් හිතලා බලන්න පුළුවන්. ඒ කියන්නේ අපි සමහරවිට සීලයක් ආරක්ෂා කරන ඕන අනුන්ට පේන්න. අනිත් මමත් සිල්වතෙක් කියලා පෙන්වන්න ආරක්ෂා කරනවා නම් ඒක අදි සීලයක් වෙන්නේ නැහැ. තවත් කෙනෙක් සීලයක් ආරක්ෂා කරනවා සමහරවිට මේ සීලය ආරක්ෂා කළා මට මොනවා හරි ලාභ ප්‍රයෝජන ලැබේවි. මේ අනිත් අයගෙන් ප්‍රශංසා ලැබේවි. මට මේ දිව්‍ය ලෝක සම්පත් ලැබේවි. කියලා අන්න කෙනෙක් සීලයක් ආරක්ෂා කරනවා. ඒ බඳු සීලයක් අදි සීලයක් වෙන්නෙත් නැහැ. නමුත් තවත් කෙනෙක් සීලයක් ආරක්ෂා කරනවා මේ සීලය මම සමාධිය පිණිස උදව් කරගන්න ඕනේ. මේ සීලයෙන් මම සතිපට්ඨානයක් වඩා ගන්න ඕනේ. මේ සීලය මම නිවනට එල්ල කළා නිවන් දැකීමේ පරමාර්ථයක් පිණිස මම සීලයක් ආරක්ෂා කරනවා කියලා. අන්න ඒ බඳු නිවැරදි පරමාර්ථයක් නිවැරදි පදනමක් මත කෙනෙක් පංචශීලයක් උනත් සමාදන් වෙලා මේ රකින්නවා නම් ඒක අදි සීලයක් දක්වා කියන්නේ ක්‍රමානුකූලව වැඩෙන්න පුළුවන්. මොකද එයාගේ එල්ලය, එයාගේ ඉලක්කය තියෙන්නේ සම්පූර්ණයෙන්ම බොහොම ගැඹීර අර්ථයක්. ඒක මේ ලෞකික අර්ථයක් නෙමෙයි. සාමාන්‍ය මේ රටේ ලෝකෙ දෙනා මේ සලකන එහෙම නැත්නම් අගය කරන ලෞකික සම්පත් විශේෂෙහි කුළු ගැන්වෙන්න සීලයක් නෙමෙයි. ඊට එහා ගිහිල්ලා යා බොහොම මේ නිහතමානීව සීලය පුළුවන් තරම් පදනමක් කරගන්නවා තමන්ගේ තුල සතියක් පිහිටව ගන්න. සමාධියක් වර්ධනය කරගන්න. ප්‍රඥාව දියුණු කරගන්න. එතකොට ඒ බඳු සීලයක් තනිකරම සමාධි සංවත්තනික සීලයක් බවට පත් වෙනවා. ඒ බඳු සීලයක් කෙලින්ම නිවන ඉල්ල කරගෙන යන සීලයක් බවට පත් වෙනවා. එතකොට එයා සමහරවිට ගිහියෙක් වෙන්න පුළුවන්. නමුත් ඒ සීලය පුළුවන් තරම් පාවිච්චි කරන්නේ යහපත් අර්ථයක් පිණිස, ලෝකෝත්තර අර්ථයක් පිණිසයි පාවිච්චි කරන්නේ. එතකොට අන්න ඒක අදි සීලයක් බවට පත් වෙනවා. භික්ෂුන් වහන්සේ කෙනෙක් වුණත් තමන්ගේ සාමණේර දස සීල වෙන්න පුළුවන්. එහෙම නැත්නම් භික්ෂු මේ ප්‍රාතිමෝක්ෂ සංවර සීල වෙන්න පුළුවන්. ඉතින් මේකෙදී වුණත් කෙනෙක් සමහරවිට මේ අනිත් අයට වඩා මම සිල්වතෙක් කියලා ඒ මාන්නය මුල් කරගත්ත හැඟීමකින් නම් මේ සීලයක් ආරක්ෂා කරන්න එතෙන්දී ඒක අදි සීලයක් වෙන්නේ නැහැ. කොච්චර ප්‍රාතිමෝක්ෂ සංවර සීලයක් වුණත් ඒක අදි සීලයක් වෙන්නේ නැහැ. මොකද පරමාර්ථය වෙනස්. තියෙන එල්ලේ වෙනස්. හැබැයි යම් කෙනෙක් මේ අදි සීලය පාවිච්චි කළා නැත්නම් මේ ප්‍රාතිමෝක්ෂ සංවර සීලය පාවිච්චි කළා මම කොහොමද තවදුරටත් මේ සීල රාමුව තුල හික්මෙන්නේ? දැන් බුදුරජාන් වහන්සේ සේක කියන වචනයම පාවිච්චි කරනවා. ඒ කියන්නේ නිවැරදිව හික්මීමට. දැන් මුලදී ඇත්තටම සේක කියන වචනේවත් පාවිච්චි කරන්න. හික්මෙන කෙනෙක් කියලා කියන්නේ නැහැ. මොකද දෙපැත්තට යන ගතියක් තියෙනවා. අපි සාමාන්‍යයෙන් සාමත් මේ ශික්ෂාවට ඇවිල්ලාද නැත්නම් වෙනත් මොනා හරි අනිත් අයගේ මූණ බලා මේ මෙතරත් ශාස්ත්‍රීය අනිකුත් ශාස්ත්‍රුන් වහන්සේලාගේත් මූණ බලා නිකන් දෙකට අර දෙතෑවර වෙච්ච ගමනක් තියෙනවා නම් එතෙන්දී සේක කියලා කියන්නෙත් නැහැ බුදුහාමුදුරුවෝ. සේක කියන එකට කියන්නත් හරියටම හොඳට තමන්ගේ ගුණයක් දියුණු වෙලා නිවැරදි පාරට වැටිලා එල්ලේ මෙන්න මේකයි කියලා තේරිලා අන්න එතකොට කියනවා අන්න දැන් තමයි හික්මෙන්න පටන් ගත්තේ කියලා. එතකොට එහෙම හික්මෙන්න පටන් ගත්ත කෙනාටත් යන්න කඩයිම් කීපයක්ම තියෙනවා. ඒ නිසා සෝවාන් සකදාගාමි අනාගාමි ඒවැ මාර්ග මට්ටම් දක්වාම ඊළාට අරහත් ඵලයේත් මාර්ග චිත්තේ මට්ටම දක්වාම මේ සේක පුජ්‍යලයක් වශයෙන් තමයි කියන්නේ. අසේක කියලා කියනවා ඵල මට්ටමටපත් වුණා. ආරහත් ඵල මට්ටමටපත් වුණාම අසේක පුජ්‍යලයක් කියලා කියනවා. එතකොට අපිට තේරෙනවා මේ හික්මීම කියන එක බුදුරජාණන් වහන්සේ
මේ කියන්නේ බොහෝම හදවතින්ම හික්මෙන පුජ්‍යලයක් වශයෙන් පෙන්ලා දෙන්නේ සීක පුජ්‍යලයක. දැන් මෙතන අදිසීල සික්ඛා කියලා කිව්වහම අන්නේ ශික්ෂාවට එතකොට බොහොම එළඹිලා බොහොම ගෞරවයෙන් බොහොම අවංකව බොහොම නිහතමානීව ඒ තමන් ආරක්ෂා කරන සීලය නිවනට එල්ල කරගෙන මේ සීලය මම පාවිච්චි කරන්නේ මේ කැපිපේන්න නෙමෙයි ලාභ සත්කාර පිණිස නෙමෙයි එහෙම නැත්නම් අනිත් අයව මැඩපවත්වන්න නෙමෙයි මේක හුදු මගේ නිවන් ගමන සාක්ෂාත් කරගන්න නිවනට අනුග්‍රහයක් පිණිස නිවනට එල්ල කරගෙන මේ රක්නා සීලයක් අන්න ඒ බඳු සීලයක් එහෙමනම් අදි සීලයක් වශයෙන් මේ තේරුම් ගන්න පුළුවන්. එතකොට තමයි යන්නේ නිවැරදි සීලයකින් ඒ උවමනා කරන පසුබිම සකස් වෙලා එන්නේ. කියන්නේ නිවැරදි සීලයක් අපි ආරක්ෂා කරනවා නම් ඒකෙන් ලැබෙනවා ආනිසංස රැසක්. ඒක හරිය ලස්සන පෙළ ගැස්මකට එනවා. ඒ කියන්නේ හරියට නිකන් එක වතුර භාජනයක තියෙන වතුර ටික හොඳට පිරීගෙන යනකොට ඊළඟ වතුර භාජනයට වැක්කිරනවා වගේ. ඒක උතුරලා ගිහිල්ලා අපි හිතමු ඊට පස්සේ තියෙන ඊළඟ වතුර භාජනයට වැක්කිරනවා. ඒ වතුර භාජනයේ පොඩ පිරලා ඔන්න ඊළඟ වතුර භාජනයට රැක්කිරනවා. ඔන්න වගේ හරිය ලස්සන මේ හේතුඵල ධමයක් ක්‍රියාත්මක වෙනවා අපි මේ නිවැරදි අධිශීලයක් ආරක්ෂා කරන්න පටන් ගත්තාම. බුදුරජාණන් වහන්සේ කියනවා යම්ස කෙනෙක් ඒ බඳු නිවැරදි සීලයක් ආරක්ෂා කරනවා නම් ඒකේ ආනිසංසයක් වශයෙන් එයාගේ හිතේ මේ අවිප්පටිසාරයක් කියන එක වැඩෙනවා. ඒ කියන්නේ යාට දැන් ආයි තමන්ට චෝදනා කරන ගතියක් මේ අනුන් මෙහෙම චෝදනා කරાવી කියලා එන සැකයක් ඒ මොකක්වත් නැහැ. හිතේ තියෙනවා දැන් නම් යන්නේ හරි පාරේ. දැන් මං අතීතයට සාපේක්ෂව යම් පමණක හික්මීමක් අත් කරගෙන තියෙනවා. මගේ සීලය දැන් මාව හික්මවනවා. මාව සීතල කරනවා. කියලා තමන්ට මේ දැනෙන ගතියක් තමන් කලින්ට වඩා හොඳ සත්පුරුෂ පැත්තකට නැඹුරු වුණා නේද කියලා තමන් ගැන එන පුංචි ප්‍රමෝදයක් අහිංසක සතුටක් අන්න භුක්ති විඳීමේ හැකියාව වෙනවා. ඒක බුදුරජාණන් වහන්සේ කියන අනවජ්‍ය සුඛයක් කියලා. මේක මේ අර නිවැරදි භාවය තුල තමන් සීතල වීම තුල හික්මීම තුල ලැබෙන සුවයක්. මොකද මේ බඳු සුවයක් අවශ්‍ය වෙනවා අපි තුල යම්කිසි සතුටක් ඇති කරගන්න. මොකද මේ ගමන බුදුහාඳුරුව පෙන්වන්නේ මේ මූණ එල්ලගෙන හිත කලකිරවගෙන යන ගමනක් නෙමෙයි බොහොම ප්‍රමෝදයෙන් යා යුතු ගමනක්. අපිට මේ සංසාරේ සැරිසරද්දී ලැබිච්ච අතිශය දුර්ලභ අවස්ථාවක තමයි අපි මේ ගත කරන්නේ. ඉතින් මේ බඳු අවස්ථාවක් ලැබීම පවා පුදුමාකාර අපි සංසාරේ කරපු අප්‍රමාණ පින් කඳක් මේ මල්පල ගැන්වීමක්. ඉතින් ඒ සතුට අපි ඇති කර ගන්නවා නම් ඒකෙන් පොඩ ඉස්සරහට යන්න පුළුවන්. ඉතින් එතකොට මේ අපි නිවැරදි සීලයක් ආරක්ෂා කරන්න ඉතින් මේ අවිප්පටිසාරය කියන ගුණය අපිට පොඩ්ඩක් දැනෙන්න ගන්නවා. මගේ හිත දැන් ඉස්සෙල්ලා තරම් මට චෝදනා කරන්නේ නැහැ. මම නිකන් අසමජ්ජාතියෙක් කියලා මට දැන් කියන්නේ මගේ අතින් අරයට මේ වගේ වැරද්දක් වුණා, මෙයාට මේ වගේ වැරද්දක් වුණා. මගේ කට අතින්දි මං වරද්දගත්තා. මං වචනය මෙතෙන්දි මට හික්මව ගන්න බැරි වුණා. මගේ කය මෙතෙන්දි හික්මව ගන්න බැරි වුණා කියලා මට ආසන්න වශයෙන් චෝදනා එල්ල වෙන්නේ නැහැ මා තුලින්ම. මට ආසන්න වශයෙන් ඔන්න සෑහෙන කාල පරිච්ඡේදයක් විමසලා බලද්දී ආපස්සට ප්‍රත්‍යක්ෂා කරලා බලද්දී තමන් සතුටු වෙන්න පුළුවන් ගතියක්. කලින්ට සාපේක්ෂව මම දැන් හික්මිලා කියලා ඒ අහිංසක සතුටක් භුක්ති විඳ ගන්න පුළුවන් නම් අන්න විප්පටිසාරය හරහා ප්‍රමෝදයක් පහළ වෙනවා. පාමොජ්ජයක් පහළ වෙනවා. ඒ බඳු ප්‍රමෝදයක් තමයි පොඩ මුල් බැසගෙන ඊළඟට ප්‍රීතියක් බවට පත් වෙන්නේ. ඒ බඳු ප්‍රීති සහගත, ඒ කියන්නේ සොම්නස් සහගත පරිසරයකදී තමයි පස්සද්ධියක් පහළ වෙන්නේ. පස්සද්ධියක් කියලා කියනවා නිකන් කායික සුවයක්. මානසික සුවයක්, මානසික සැහැල්ලුවක්. ඒ මානසික සැහැල්ලුව ඒ බොහොම නිකන් කොහෙවත් පැටලිච්ච නැති ගතිය අපිට එන්න නම් අර හේතු කාරණා ටික හරි ලස්සනට පෙළ ගැහිලා තියෙනවා. එතන තමයි හරි ලස්සන අදි ප්‍රඥා මේ අදි සීලයක් පෙළ ගැහිලා ඉන්නේ. අදි සීලය හැමතිස්සෙම මේ ඊළඟ පියවරට තල්ලු කරන ගතිය තියෙනවා. ඉතින් එතකොට ඒ හැදෙන පස්සද්ධිය කායික පස්සද්ධියක් වෙන්න පුළුවන්, මානසික පස්සද්ධියක් වෙන්න පුළුවන්. ඒ පස්සද්ධිය කෙලින්ම සුවයට හේතුවක්. ඒ කියන්නේ ආය අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. කායික මානසික සැහැල්ලුවක් තියෙනවා කියන්නෙම සුවයක් තියෙනවා. සැපයක් තියෙනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ කියනවා සුඛිනෝ චිත්තං සමාධියති. මේ පෙළ ගැස්වීම හරියට හේතුඵල ධමයක් වශයෙන් අපි තුල වැඩිගෙන ආවනම් එහෙමනම් අන්න සුඛිනෝ චිත්තං සමාධියති. මේකේ ආයි අමුතුවෙන් සමාධි වෙන්න ඕනේ කියලා ප්‍රාර්ථනා කරන්න, චේතනා කරන්න, දඟලන්න දෙයක් නැහැ. මොකද Tamanට තේරෙනවා ආපු පාර, හරිම පිරිසුදු පාරක මේ යන්නේ කියන එක තේරෙනවා. ඒ පිරිසුදු පාර යනවා නම් ඒකේ අනිවාර්ය අංගයක් වශයෙන් ඔන්න හිතේ සමාධියක් වැඩෙන්න පටන් ගන්නවා. ඉතින් ඒ සමාධියත් ලොකු සාන්නසේ මතක් කළා වගේ කෙනෙකුට ඕනනම් පුළුවන් චිත්ත සමාධියකින්, ඒ කියන්නේ අධිචිත්ත මට්ටමකට යන්නේ නැතුව නිකාන් චිත්ත සමාධියකින් ඉතින් ඕනනම් නවත්ත ගන්න පුළුවන්. එතන තමයි ධ්‍යාන වඩමින් ඇතම් කෙනෙක් ඒ ධ්‍යාන මට්ටමකදී රැඳිලා ඒකට නිකාන්තයක් ඇති කරන ඒකකින් පමණක් සෑහීමකටපත් වෙලා ඉන්න ගතියක් තියෙනවා. නමුත් ඒක පවා කෙනෙක් නිවනට එල්ල කරගෙන පාවිච්චි කරනවා නම් ඒ සමාධිය
මේ උපයෝගී කරගෙන ප්‍රඥාවත් දියුණු කරගන්න යහුසුළු වෙනවා නම් අන්න එතන තමයි මේක ලස්සන්ට අධිචිත්ත ශික්ෂාවක් බවට පත් වෙන්නේ. මොකද මෙතනින් නතර වෙච්ච සමාධියක් නෙමෙයි තියෙන්නේ මේ සමාධිය දැන් වඩන්නේ ඉන් එහා මට්ටමකට යෑම පිණිස. ඒ කියන්නේ තිබිච්ච ගොරෝසු මට්ටමක ඉඳලා ඊට වඩා සූක්ෂම මට්ටමකට යෑම පිණිස තමයි දැන් මේ චිත්ත භාවනාව එයා වඩ아가ගෙන යන්නේ. එතකොට එයා සමහරවිට ඒ සමාධි පැත්තෙන්ම පොඩ ඉස්සරහට යනවා. අපි තුන් ධ්‍යාන මට්ටම් පැත්තෙන් කතා කරනවා නම් ප්‍රථම ධ්‍යානයක් තියෙන කෙනෙක් ဒုတိ ය ධ්‍යානයකට යන්න බලනවා. ဒုတိ ය ධ්‍යානයක් තියෙන කෙනෙක් තෘතිය ධ්‍යානයකට යන්න බලනවා. ඔය එකේ ක්‍රමානුකූලව ටික ඕනනම් ඒ පැත්තෙන් යන්න පුළුවන්. නමුත් නිවැරදි යෝගාවචරයේ නිවන එල්ල කළා යන කෙනෙක් මේ එකක්වත් කෙනෙක්ව හදාගන්න භාවිතා කරන්නේ නැහැ. තමන් සමාධියක් තියනවාය කියලා අන්න අනිත්‍යයට සමාධිය නැහැ කියලා තමන් ඔසවා තබමින් අත්ුක්ඛංසන පරවම්බන කියන ඒ තමන්ව හුවා දක්වන අනිත් කෙනාව පහත් කළ තලකන මේකට කිසිසේත්ම පාවිච්චි කරන්නේ නැහැ. ඔන්න ඔය වගේ තැන්වලදී හරි ලස්සනට මේ දෙක බේරලා යනවා. ඒ කියන්නේ අපිට සීලයක්ම උනත් පාවිච්චි කරන්න පුළුවන් අපි තුල මාන්නය වඩා ගන්න. සමාධියක් උනත් පාවිච්චි කරන්න පුළුවන් අපි තුල මාන්නයක් වඩා ගන්න. ප්‍රඥාවක් උනත් භාවිතා කරන්න පුළුවන් අපි තුල මාන්නය වඩා ගන්න. එතෙන්දී බුදුහාඳුරෝ පැහැදිලිවම කියනවා මේ අසත්පුරුෂයෙක්. සීලවන්ත අසත්පුරුෂයෙක්. මේලා සමාධිගත සමාධියක් තියෙන අසත්පුරුෂයෙක්. මේලා ප්‍රඥාවක් තියෙන අසත්පුරුෂයෙක් කියලා බුදුහාඳුරෝ කිසිම පැකිලීමක් නැතුව කියනවා. නමුත් බුදුරජාණන් වහන්සේ හරිය ලස්සනට ඒක දානවා අර අතම්මේතා මේ ප්‍රතිපදාව එහෙම හරහා මේ එකකින්වත් කෙනෙක් හදන්න යන්නේ නැහැ. මේ එකකින්වත් නිකන් අර ලොකු සානසේ මතක් කළා වගේ ಗುಣ වඩමින් ಗುಣ වසාගෙන ජීවත් වෙනවා. ඉතින් ඕක තමයි ඇත්තටම අද නැතිම දේ ස්වාමීන් වහන්සේ මතක් කළා වගේ ඔන්න වගේ දෙයක්. කියන්නේ ගුණෝතුන් ඉන්න පරිසරයේ ಗುಣ වසාගෙන කොහොමද ජීවත් වෙන්නේ? මේක ඉතින් හුඟක් වෙලාවට අපිට තේරෙන්නේ නැහැ. අපි පොඩ්ඩක් මේ දෙයක් වැඩුණ ගමන් ඉතින් අපි ලොකුවට එක්ක කෑ ගහන්න යනවා. මම දැන් රහත් කියලා කියා ගන්න යනවා. මම දැන් බුදු වෙලා කියලා කියා ගන්න යනවා. එතකොට ඉතින් අර ಗುಣ වසාගෙන ජීවත් වීමේ මේ ප්‍රතිපදාව අපිට අහිමි වෙලා යනවා. එතකොට අපි අර යන්න තිබිච්ච අදි සීල අදි චිත්ත අදි ප්‍රඥා ශික්ෂා වෙනුවට අපි කොහේදෝ නිකන් හිර වෙච්ච ගතියක් කොහේදෝ මාන්නයට අහු වෙච්ච ගතියක් අදිමාන්නයට අහු වෙච්ච ගතියක් අපි හිටිනවා. ඒ නිසා අපි නිවනට එල්ල කළා යන ගමනකදී හැම තිස්සෙම මේ යන ගමනේදී නැවත නැවත අපිට අපි දිහා හැරි බලන්න අවශ්‍ය වෙනවා. මේ යන ගමන මම නිවනට එල්ල කරගෙනද යන්නේ? එහෙම නැත්නම් මේ මග හම්බ වෙන ලාභ සත්කාර එල්ල කරගෙනද යන්නේ? එහෙම නැත්නම් මේකෙන් මම නිකන් කැපී පෙනෙන්නද යන්නේ? ආයෙත් මම කෙනෙක් වශයෙන් හුවා දක්වන්නද මේ යන්නේ කියන එක ගැන අපි හැමතිස්සෙම අපි මේ යන මාර්ගය ගැන ආපස්සට හැරි බලන්න අවශ්‍ය වෙනවා. ඉතින් ඒකට සෑහෙන නිහතමානීත්වයක් අවශ්‍යයි. ඒ නිහතමානීත්වය අර ලොකු සානසේ කිව්වා වගේ අපිට අර පිරිසක් එක්ක ඉන්නකොට පොඩ ඒකේ යම්කිසි පහසුකම් සැලැස්සෙනවා. ඒක මේ අනිත් අය ඌමනාවෙන් අපිට කරන පහසුකමක් නෙමෙයි. නමුත් අනිත් අය සමහරවිට අපිට හින්ටයක් වශයෙන් එහෙම නැත්නම් අපිට යම්කිසි චෝදනාවක් වශයෙන් එහෙම නැත්නම් මේ යම් හෝ සංසිද්ධියක් අනුසාරයෙන් අපිට යම් ඉඟි පහළ වෙන්න පුළුවන්. මේ මම මේක කරන්න ගිහිලා නිකන් කෙනෙක් හදාගෙන මම නිකන් ඇඳගෙනද මෙතන ඉන්නේ. එහෙම නැත්නම් මම නිවැරදිව බොහොම මේ සීලයක් ආරක්ෂා කරමින් අදි සීලයක් බවට පත් කරගනිමින් ඒක නිවනට එල්ල කරගෙනද යන්නේ. නිවනට එල්ල කරගෙන යන සීලයකින් තවත් කෙනෙකුට හානියක් වෙන්න බෑ. ඒ වගේම නිවනට එල්ල කරගෙන වඩන සමාධියකින් තවත් කෙනෙකුට හානියක් වෙන්න බෑ. නිවනට එල්ල කරගෙන වඩන ප්‍රඥාවකින් තවත් කෙනෙකුට හානියක් වෙන්න බෑ. ඒ නිසා දැන් උදාහරණයක් වශයෙන් අපි ඒ ඥානාරාම ස්වාමීන් වහන්සේ සකස් කරපු ඒ යෝගාශ්‍රම කතිකාවත එලි දක්වද්දි කියනවා මේ තමන් අනිත් අයට කරදරයක් නොවන පරිදි පොතක් පරිහරණය කරන්න. එහෙම නැත්නම් මේ සජ්ජායනාවක්වත් කරන්න එපායි අනිත් අයට කරදරයක් වෙන්න කියලා. ඉතින් ඒ තරමට හරීම නිස්කලංකව යන ගමනක් තමයි නිවන් එල්ල කරගෙන යන කෙනෙක් යන්නේ. නැතුව මේ කෑකොස්සන් ගහගෙන අනිත් අයව කඩා වඩාගෙන අනිත් අයව මැඩපවත්වගෙන අනිත් අයට හිරිහැර කරගෙන යන වාරක නෙමෙයි නිවන් දකින්න යන කෙනෙක් යන්නේ බොහොම අහිංසක ගමනක්. බොහොම නිහතමානී ගමනක්. ඇතුළතට නැඹුරු වෙච්ච ගමනක්. හැමතිස්සෙම අර ඒ තමන් ගුණයක් මේ හරහා වැඩෙනවද? ඊයට හිටියට වඩා මා තුළ යම්කිසි ගුණයක් දියුණුලා තියෙනවද? මේකට නිවනට එල්ල වෙලා තියෙනවද? රාග දෝෂ මෝහයන්ගේ මගේ හිතේ ඒ කලින් තිබුණ දැවිල්ලට වඩා දැවිල්ලේ අඩුවක් තියෙනවද? කියන එහෙනම් තමන්ට තමන් නිකන් ප්‍රත්‍යක්ෂා කරලා බලන්න ඕනේ. තමන්ම නිකන් තමන්ට කණ්ණාඩියක් වෙන්න ඕනේ. ආදාසයක් වෙන්න ඕනේ. එහෙමනම් අන්න තමන්ට තේරෙනවා ඔන්න ඊට සාපේක්ෂව ගිය සතියට සාපේක්ෂව මගේ සීලය මම නිවනට එල්ල කරගත්ත ගතියක් තියෙනවා. මගේ සමාධිය නිවනට එල්ල වෙච්ච ගතියක් තියෙනවා. ප්‍රඥාව නිවනට එල්ල වෙච්ච ගතියක් තියෙනවා. දැන් අපි මේ බඳු සීලයක් ආරක්ෂා කරගෙන ක්‍රමානුකූලව සමාධියක් වැඩෙනකොට
බුදුරජාණන් වහන්සේ කියනවා ඒ බඳු සමාධියකින් ප්‍රඥාවක් වැඩෙනවා කියන එක ඒක ධර්මතාවක්. ආයි ඒකට මේ අමුතුවෙන් චේතනාවක්වත් පහළ කරගන්න අවශ්‍ය නැහැ කියලා භාගතුන් වහන්සේ දේශනා කරනවා. ඒ කියන්නේ නිවැරදි සමාධියක් යථාභූත ඥාන දර්ශනයක් පිණිස හේතු වෙනවා. මොකද මේ යථාභූත ඥාන දර්ශනය තමයි අරයාගේ කියන්නේ ඇත්ත ඇති සැටියෙන් දැන ගැනීම කියන එකම සම්පූර්ණයෙන්ම එතකොට අර සමාධිය නිවැරදි එල්ලය වෙත මේ යොමු කිරීම කියන එක මත පදනම් වෙලා. ඉතින් අපි කොයිතරම් සමාධියක් වැඩුවත් අපේ ඒ ලස්සන එල්ලේ නැත්තම් අපිට නිවන් දැකීමේ එල්ලයක් නැත්තම් මේක තුළ ඇත්ත ඇති සැටියෙන් මේ දැන ගැනීම පිණිස මේ සමාධිය අපි පාවිච්චි කරන්නේ නැත්තම් ඒ අදාළ ආනිසංසය අපිට ලැබෙන්නේ නැහැ. නමුත් අපි මේ සමාධිය වඩාගෙන හොඳට ඒ උවමනා කරන එකලස ඒ සමාධියේ ඒකාග්‍රතාවය අපි ඇත්තට සැටියෙන් දැන ගැනීම පිණිස පාවිච්චි කරනවා නම් ප්‍රඥාවක් වඩා ගැනීම පිණිස පාවිච්චි කරනවා නම් අන්න අදාළ ආනිසංසය අපිට ලැබෙනවා. ඉතින් එතකොට බුදුහාඳුර කියනවා මේ නිවැරදි සමාධියක් සම්මා සමාධියක් ක්‍රමානුකූලව අන්න යථාභූත ඥාන දර්ශනයක් පිණිස හේතු වෙනවා. එතකොට අධි ප්‍රඥා මට්ටමේදී කෙනෙක් ඇතැම් වෙලාවට ඔන්න අධි ප්‍රඥාවට එන්න කලින් සමහරවිට මේ ලැබිච්ච සමාධියෙන් ප්‍රඥාවෙන් සෑහීමකටපත් වෙන්න ඉඩ තියෙනවා. මොකද තාමත් නිවැරදිව ඒ කියන්නේ අපි තුමු නිවනක් සාක්ෂාත් කරලා නැහැ. දැන් පාර සෑහෙන දැන් බේරගෙන එනවා. හරීම කියන්නේ වැටකඩලු සහිත පාරේ බොහොම එහෙ පැටලෙන්නෙත් නැතුව අනිත් පැත්ත පැටලෙන්නේ නැතුව හරිය නිකන් මූද කරා යන ඒ දී කැලක් වගේ අපි හිතමු ඔන්න ඇල පාරකට ලී කැලක් වැටුණා. ඉතින් මේ ලී කැල්ල ඔන්න ඇලේ වම් පැත්තේ රැඳෙන්න පුළුවන්, දකුණු පැත්තේ රැඳෙන්න පුළුවන්, නැත්තම් කවුරු හරි දරට අරගන්න පුළුවන්. මේ එකක්වත් උනේ නැත්තම් ඔන්න හිමීට මේක තව ටිකක් ඉස්සරහට යනවා. අපිට ඔන්න ඔක ගිහිලා ගඟට වැටුණා. දැන් මේ ගඟේ ඔන්න එක්ක යූරට වම් යූරට යන්න පුළුවන්, නැත්තම් දකුණු යූරට යන්න පුළුවන්, නැත්තම් මේ මොකක් හරි ඒක දිරලා යන්න පුළුවන්. එහෙම නැත්තම් අපි හිතමු ඒක කවුරු හරි ඇහිඳ ගන්න පුළුවන්. මේ එකක්වත් උනේ නැත්තම් මේ අනතුරු එකකටවත් ලක්ුනේ නැත්තම් ඔන්න මේක ගිහිල්ලා හොඳට මොහොතට වැටෙන්න පුළුවන්. අන්න ඒ වගේ තමයි අපේ ජීවිතත්. නැත්තම් මේ යෝගාචරයේ යන ගමනත්. ඒ කොයි හරි තැන්වල නවතින්න ඕන තරම් අවස්ථාව තියෙනවා. එක්කෙනෙක් ඔන්න සමාධිය යාගේ නිෂ්ඨාව කරගන්නවා. එයාට යම්කිසි දැන් කලින්ට සාපේක්ෂව ලොකු සමාධියක් තියෙනවා. අර මුල් ටික බේරගෙන පට බේරගෙන ආව මුල් ටිකේ. එතකොට ඔන්න යාට යම්කිසි හම්බෙච්ච සමාධි මට්ටමක් තියෙනවා. නමුත් ඇතම් කෙනෙක් එතන රැඳෙනවා. ඒක නිෂ්ඨාව කරගන්නවා. ඉතින් එතකොට යා නිවැරදි ඒ සමාධිය අධි ප්‍රඥාවක් පිණිස පාදක කරන්නේ නැහැ. එතකොට ඒක අධි සමාධියක් බවට නැත්නම් අජිතිත්ත සමාධියක් බවට අධිචිත්ත සික්ඛාවක් කියලා අත දක්වන්න අමාරුයි. මොකද ඒකෙන් උමනා කරන ප්‍රයෝජනේ ඒ ගන්න ඕන එල්ලේ ගන්නෙ නැහැ. නමුත් ඒ එල්ලේ ගන්නවා නම් අන්න ලස්සන්ට ප්‍රඥාව වැඩෙනවා. ඒ ප්‍රඥාවෙත් ඊතර නතර නොවි මේ පුළුවන් ද මේ කලින් හිටිය ගොරෝසු මට්ටමට සාපේක්ෂව ඊට වඩා සියුම් භාවයකට යන්න. යථාභූත ඥාන දර්ශනය නිබ්බිදාවක් පිණිස විරාගයක් පිණිස හේතු වෙනවා කියන එක තමයි කියනවා. එතකොට පුළුවන් ද අපිට ලොකු සාන්නසේ මතක් කළා වගේ දැන් මේ තියෙන කුසල මට්ටම අධි කුසලය වෙනුවෙන් අපිට අත්හැරලා දාන්න පුළුවන්. ඊයේත් අර ධර්මදේශනාදී සාන්නසේ මතක් කරේ අපි දැන් අරමුණක් ඉස්සරහින් තියාගන්නවා. මේ අරමුණ ගන්නේ ඒකේ තියෙන ප්‍රයෝජනෙ ගන්න. ඒ ප්‍රයෝජනෙ ගත්තට පස්සේ මේ අරමුණ අත්හැරලා දාන්න අපි මැලි වෙනවා නම් ඒ අරමුණම අල්ලගෙන ඉන්නවනම් අපිට ඊළඟ පියවරට යන්න බෑ. ඒ වගේමයි දැන් ඔය නිතරම ලොකු සාන්නසේ මතක් කරන අර රිටිපයින් උපමාව. දැන් මේ රිට ගත්තේ උඩට යන්න. හැබැයි මේ රිටෙන් එහා පැත්තට පනිනකොට රිට අතහරින්න වෙනවා. රිට අතහැරියේ නැත්නම් එහාට පනින්නත් බෑ. ඒ නිසා අපි මේ බුදුරජාන් වහන්සේ පෙන්වන මාර්ගයේ හැම දෙයක්ම ප්‍රයෝජනෙට ගන්න ඕනේ අවස්ථානුකූලව ප්‍රයෝජනෙ සලකලා. ඉන් එහාට යන්න නම් මේ ප්‍රයෝජනෙට සලකපු දේම අතහරින්න වෙනවා. ඒ අතහරින්නේ මේ ද්වේෂයකින් නෙමෙයි ඊළඟ සියුම් භාවයට යන්න. ඒ කියන්නේ මේ යෝගාවචරයට තේරෙන්න ඕනේ මේන් එහාට යන්න නම් මගේ හිත දැන් තියෙන ගොරෝසු මට්ටමට වඩා ඊට වඩා අතිසූක්ෂම මට්ටමකට දාගන්න නම් මීට වඩා වෙනස් ප්‍රතිපදාවක් දැන් අනුගමනය කරන්න අවශ්‍යයි. එතකොට අන්න මේ ටික දැන් ඒ අධි කුසලයේ පිණිස ඒ අධි ප්‍රඥාව පිණිස දැන් තියෙන මට්ටම අතහැරියා ඒකේ ප්‍රයෝජනෙ සලකලා ඊළඟ මට්ටමට දාගන්න ඕනේ. ඒතකොට එකක් උපයෝගී කරගෙන ඊළඟ එකට යනවා. හැබැයි මේ එකක්වත් අල්ලගන්නේ නැහැ. එකකවත් නතර වීමක් වෙන්නේ නැහැ. දැන් එතෙන්ද තමයි හරිය ලස්සනට ඉතින් බුදුහාඳුරු පෙන්වන මේ ප්‍රතිපදාව. හරියට ඒ කියන්නේ නිවනට එල්ල කරලා යන ගමන පුදුමාකාර විචිත්‍රයි, පුදුමාකාර අභියෝගශීලී කියන්න පුළුවන්. අර ඕන තරම් අපිට මග නතර වෙන්න පුළුවන් අවකාශය තියෙනවා. ඕන තරම් සල්පිල් අතරමැග තියෙනවා. ඕන තරම් කඩපිල් අතරමැග තියෙනවා.
ඕන තරම් අපිට සිල්ප දක්වන්න පුළුවන් තැන් අතරමඟ තියෙනවා. නමුත් කෙනෙකුට පුළුවන් ද මේ එක තැනකවත් නතර නොවි බොහෝම අවංක චේතනාවෙන් නිවන් දක්වාම මේ ගමන අරගෙන යන්න. නිබ්බාන නින්නන් නිබ්බාන පෝණං කියලා එහෙම සඳහන් වෙන්නේ. ඒ බඳු නිවනටම නැමිච්ච ගමනක්. නිවනින්ම කෙලවර වෙන ගමනක්. කෙනෙකුට යන්න පුළුවන්ද? අන්න ඒ බඳු නිවනට නැමිච්ච නිවනට යොමු කරගෙන යන ගමනක් තමයි ඔන්න අධි ප්‍රඥා ශික්ෂාව බවට පත් වෙන්නේ. ඒ බඳු අධි ප්‍රඥාවක් තමයි අපිව එහෙමනම් ඈතර කරන්නේ. කියන්නේ ටික ටික අපේ තුල කෙලෙස් ප්‍රහාණය පිණිස ආශ්‍රවයන් ඡය කිරීම පිණිස හේතු වෙන්නේ අන්න ඒ බඳු ප්‍රඥාවක්. ඒ ප්‍රඥාවේ එක එක මට්ටම් තියෙන්න පුළුවන්. දැන් උදාහරණයක් වශයෙන් අපි මේ සංගීත සූත්‍රය ගැන කතා කරද්දිම මුලදී කතා කරන ඔන්න චින්තාමය ප්‍රඥාවක් ඊළඟට මුලින්ම කතා කරනවා සුතමේ ප්‍රඥාවක් ඊට පස්සේ චින්තාමය ප්‍රඥාවක් ඊළඟට භාවනාමය ප්‍රඥාවක් කතා කරනවා. නැත්තම් තවත් තැනක කතා කරනවා චින්තාමය ශික්ෂාවක් ඊළඟට විවේක චින්තාමය ප්‍රඥාවක් ඊළඟට විවේක නැත්නම් පවිවේක ශික්ෂාවක් ඊට පස්සේ ඔන්න තවත් එකක්. උනාගේ එක එක මට්ටම් වලින් මේක පෙන්ලා දීලා තියෙනවා. ඉතින් අපිට ඒ ඊළඟ එකට යන්න නම් ඊළඟ අතිසූක්ෂම මට්ටමට යන්න නම් දැන් තියෙන එකේ යම් බහුලීකృత වීමක් වෙන්න අවශ්‍යයි. ඒ බහුලීකృత වුණාට පස්සේ ඊළඟ එකට යෑම පිණිස දැන් මේ ඉන්න එක අතහරින්නත් අවශ්‍යයි. ඒ විදිහට හරි ක්‍රමානුකූලව ඒ අධි ප්‍රඥාව පිණිස යන ගමනේදී නිවනට එල්ල කරගෙන යන ගමනේදී ඔන්න ඒක නිවැරදි අධි ප්‍රඥා ශික්ෂාවක් කියලා කියන්න පුළුවන්. ඒක විපස්සනාවක් වෙනවා. නිවැරදි විපස්සනාවක් වෙනවා. එහෙම නැත්නම් අපි විපස්සනාවේ පවා යම් යම් තැන්වල නතර වෙනවා. මොකද අපි හිර වෙනවා. අපි හිතනවා දැන් මෙතන තමයි ඔක්කොම කියලා. දැන් උදාහරණයක් වශයෙන් කියනවා නම් සාමාන්‍යයෙන් පොතපතේ සඳහන් වෙනවා උද්‍යප්පේ මට්ටමකට කෙනෙක් ආවා නම් සමහරට හිතෙන්න පුළුවන් කියලා මේ දැන් මං මාර්ගඵලලාභී කියලා. නමුත් මේක ඇවිල්ලා නිකන් තමන් මුලාවේ වැටීමක්. මොකද එච්චරට තමන්ගේ කෙලෙස් යටපත් වෙලා හොඳට ත්‍රිලක්ෂණයක් පැහැදිලි වෙලා තියෙන මට්ටමක්. ඉතින් කෙනෙක් අදි탁සේරුවකට එන්න පුළුවන් තමන් යම් අධිගමයකට ලපත් වුණා කියලා. නමුත් එතනින් තමයි යන්න ගුරු ඇසුරක්, අනිකුත් සබ්‍රාහ්මචාරීන් වහන්සේලා ඇසුරක්, කල්යාණ මිත්‍ර ඇසුරක් අවශ්‍ය වෙන්නේ. අතිශය ඊටාම වැදගත් මේ නිහතමානීත්වයක් අවශ්‍ය වෙන්නේ. කෙනෙක් ගුරුවරයෙක් කියද්දි නෑ ඔయిత වඩා එහාට යන්න පුළුවන්. ඔතන තියෙන්නේ නිකං හුදු ආපු උපක්ලේශයක් පමණයි කියලා කියද්දි අපිට පුළුවන් ද නිහතමානී වෙන්න. අපිට පුළුවන් ද මේ තරම් සියලු කාරණා සියල්ලම තේරෙද්දි මේ තරම් හැම දෙෙම ෂේ වෙලා යනවා තේරෙද්දි භංග වෙලා යනවා තේරෙද්දි බිඳිලා යනවා තේරෙද්දි මෙතනත් මේ මාර්ගඵලයක් නෙමෙයි කියලා ගුරුවරයෙක් කියද්දි පුළුවන් ද පිළිගන්න. පුළුවන් ද නිහතමානී වෙන්න. එච්චරට ඉතින් අපි හිතමු කෙනෙක් නිහතමානී වෙලා අතුරුද නැමිලා ගුරු ගෞරවයක් සහිතව නිවනට එල්ල කරගෙන යන ගමනක් නම් අන්න යා දෙවරක් හිතන්න ඉඩ තියෙනවා. කමක් නැහැ. ඔන්න ගුරුතුමන් වහන්සේ මෙතෙන්දි මේ මට අවඩක් පිණිස කරනවා නෙමෙයි. නැත්තම් මන් තරම් ඒ ආහිනස දැනගෙන නැතුව කියන දෙයක් නෙමෙයි. කියලා උන්වහන්සේ අවතක්සේරු කරන්න යන්නේ නැතුව පුළුවන් ද පොඩ්ඩක් තමන්ව බිමින් ආයෙත් තියාගෙන ආයෙත් තමන් නිහතමානී වෙලා ආයෙත් නිවන එල්ල කරගෙන යන්න. මොකද නිවන් දකින්නවා කියන එකේදී ආයෙ කිසිම හදාගන්න මාන්නයක්, හදාගන්න රාගයක්, හදාගන්න ද්වේෂයක්, තණ්හා දිට්ඨිමාන මොකක්වත් නැති මට්ටමක් දක්වානේ අපි මේ ක්‍රමානුකූලව ගමන් කරන්නේ. ඉතින් එහෙමනම් මේ යන ගමනේදී අතරමඟ හම්බෙන මේ කිසිම තත්වයක් අපි ආරෝපණය කරගන්න යන්නේ නැතුව, ඒ කිසිම තත්වයකින් අපි කෙනෙක් හදාගන්න යන්නේ නැතුව ක්‍රමානුකූලව යනවා නම් අන්න පොඩ අපිට ඒ ඕනම තැනකදී අපිට අතහරින්න පුළුවන්. ඒ කියන්නේ මොකද කෙනෙක් නොහදා යන ගමනක් බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ. අතම්මේතාවයක් පෙන්වන්නේ. ඉතින් මේ බඳු මට්ටමකදී පුළුවන් මේ අපිට එන හැකියාව තියෙනෝනේ අපි නිවැරදි අධි ප්‍රඥාවක් දක්වා නම් යන්නේ. පුළුවන් වෙන්න ඕන තැනකදී අතහැරලා දාන්න. ප්‍රඥාව පාවිච්චි කරනවා දැන් ලැබිලා තිනවා. හැබැයි ඊළඟ මට්ටමට යන්න මේකත් අතහරින්න ඕනේ. එතකොට මේ හැම තිස්සෙම මේ පටිනිස්සග්ගානුපස්සනාවක් කියලා ඒ අතහරින ආකල්පයකින්. එහෙම නැත්නම් විවේක නිස්සං, විරාග නිස්සං, නිරෝධ නිස්සං, වස්සග්ග පරිණාමී. ඔය විදිහට සඳහන් කරනවා. ඊළඟ නිවන ආශ්‍රය කරමින් තමයි විවේකයක් ඇසුරු කරන්නේ. කාය විවේකයක්, චිත්ත විවේකයක්, උපදි විවේකයක්, කෙලස් වලින් තොර බවක් මේ අධි ප්‍රඥා ශික්ෂාවක් නේ කතා කරන්නේ. ඒතර සම්පූර්ණයෙන් මේ නිවනම ආශ්‍රය කරගන්න උත්සාහන්ත වෙනවා. නිවන් තත්වයක් තමන් පුළුවන් තරම් ඇසුරු කරන්න බලනවා. රාග ද්වේෂ මෝහයන්ගෙන් තොරව පුළුවන් තරම් තමන්ගේ හිත පවත්වන්න උත්සාහන්ත වෙනවා. කිසිම බැඳීමකින් තොරව, නිශ්චයකින් තොරව, උපාදානයකින් තොරව හිත පවත්වන්න උත්සාහන්ත වෙනවා. අන්න ඒ බඳු තත්වයක්මයි පුළුවන් තරම් ඇසුරු කරන්නේ. විරාගයක් පිණිස, නිරෝධයක් පිණිස, වස්සග්ග පරිණාමී මේ ඒකටම අතහරින ආකල්පයකින්. සියල්ල අතහැරලා ඒ බඳු නිවීමකට පත්වීමේ ආකල්පයකින්. මේ වගේ හරීම ඒ නිවන් කෙරෙහිම නැමිච්ච ගතියකින්
අපි මේ ප්‍රඥාව වඩනවා නම් අන්න ඒක අපිට එතකොට බොහොම පිරිසුදුව කියන්න පුළුවන් අධි ප්‍රඥා ශික්ෂාවක් කියලා. ඉතින් මෙන්න මේ වගේ එතකොට අද මාතෘකාව අපිට කෙටියෙන් විස්තර කරගන්න පුළුවන්. අධි සීල ශික්ෂා, අධි චිත්ත ශික්ෂා, අධි ප්‍රඥා ශික්ෂා කියලා. ඉතින් මම හිතනවා සාකච්ඡාවකට ප්‍රමාණවත් කියලා. ඉතින් අපේ ස්වාමීන් වහන්සේලාට හෝ මේ උපාසක මහත්වරුන්ට හෝ එහෙම නැත්නම් අන්තර්ජාලය හරහා සම්බන්ධ වෙන අයට හෝ තව යමක් එකතු කරන්න තියෙනවා නම් අවස්ථාව තියෙනවා. එහෙම නැත්නම් තමන්ගේ මොනවා හරි ප්‍රශ්නයක් ඉදිරිපත් කරන්න තියෙනවා නම් ඒකටත් අවස්ථාව තියෙනවා. අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ. කමල් කතා කරන්නේ. ඔව්. අවසරයි ස්වාමීන් වහන්සේ, ඔය පැත්තට අපි ඇහෙනවා කියලා විශ්වාස කරනවා. ඔව් අපිට ඇහෙනවා කියන්න කමල් මහත්තයා. හරි සනස්, මේ පැත්තෙන් අපිට ලිඛිත ප්‍රශ්න 4ක් තියෙනවා ස්වාමීන් වහන්සේ. වෙලාව තියෙනවා නම් ඉදිරිපත් කරන්න. ඔව් හොඳයි. අපේ මෙහි කාටවත් ප්‍රශ්නයක් නැහැ. ඒ හින්දා මහත්තයලා කියන්න. එහෙමයි ස්වාමීන් වහන්සේ. මම ප්‍රථමයෙන් ඉදිරිපත් කරනවා එහෙම නැර ඕමාන් එකෙන් ආපු පොඩි දූල දෙන්නගේ රිපෝට් එක ඉංග්‍රීසි මැදේ තියෙන එක ඒක මම ඉස්සෙල්ලාම ඉදිරිපත් කරාට කමක් නැද්ද ස්වාමීන් වහන්සේ? කමක් නැහැ ඉතින් මොනා කරන්නද නේද? හරි ස්වාමීන් වහන්සේ. එහෙනම් මගේ වාර්තාව ඉදිරිපත් කිරීමට අවසර ඉල්ලනවා. ප්‍රථමයෙන් ෂෙහානි මහේසිකා කියන දුව අවුරුදු 10යි. Oman walking meditation. First I did the walking on the interlock floor. I stood at the end of the interlock floor, which was around 40 feet in length, and started to walk. When I place my left foot, I know it is my left foot. When I place my right foot, I know it is my right foot. And it is because when I am placing each foot of the footprint are different and the placing way is also different. In the left leg, the thumb is placed at that right side, and in the right leg, the thumb is placed at the left side. After some moves, I also felt that the path was normal at some place and warm at some places. I could walk around 8 to 9 times on the path without disturbance. When I felt disturbance like sound, I ignore and come back to the walking. When I am walking, I also felt the unbalances during walking. I could do my meditation around 40 minutes. Venerable Thero, give me your valuable advice to improve my walking. May I dedicate many merits to Venerable Thero as soon as possible, attain Nibbana. Shall I go to the sitting as well, Bante? Yeah, I think it's good. Yes. Okay. Sitting meditation. I sat on the floor on a pillow with a comfortable posture and closed my eyes. I looked at my body 2 to 3 times. I felt my body was straight, my legs were bended, my hands were top the other hand. Then I slowly concentrated on my breath. I felt breath in, breath out, long breath and short breath. When it out, I felt the air was warm and touches the upper lips. When I felt breathe in, I felt the air was cold. I could do my sitting for 40 minutes. Venerable Thero, give me your valuable advice to improve my meditation. Yeah. That's the end of the report. Good. Actually, really good. Basically, I mean, you are now seeing the subtle details of walking session and subtle details of the sitting session. Actually, for a beginner, this could be difficult. Because for a child it could be easy because child's mind is fairly pure, fairly clean. So there are less interruptions. There are less information, less sanya, perceptions. Therefore, it would be easy to clear the path. Now, this little girl is capable of clearing the path. So that's why, I mean, you can recognize each and every subtle detail of each leg. Say, for example, what are the differences between each foot? Say when you are keeping your left leg, okay, which toe is touching the ground? When we are
keeping the right leg, which toe is touching the ground. So likewise, what are the differences? If you are to see these subtle differences, your mind has to be fairly calm, and you are not giving any significance to any other typical sensual desires. I mean, there are now all these phenomena are extremely neutral, all are ordinary experiences. But in order to recognize these ordinary experiences, your mind has to be really calm, really mindful. Then only you can focus and get these subtle information. Otherwise, these neutral experiences, ordinary experiences are simply we ignore. We immediately, our mind shift and go and grasp to something juicy, something interesting. So if we see a beautiful butterfly or if we hear some music, so mind will drift and remove our place. But if we are to get these subtle information, these ordinary experiences, that indicates mind has fairly calmed down. All the typical gross defilements are disappeared or basically calmed down, temporarily calmed down, and as a result you are able to extract these details. So more and more if you continue, so you are able to see even more detail. Now, if we are able to distinctly recognize this detail, okay, my foot is touching, now you can ignore that foot, but you can simply see the realities, simply see the subtle differences. Okay, when the foot is touching, there is a gross sensation, there's a rough sensation, there is heat, there is cold, there is stiffness. So likewise, little different, very primary, very primordial, very basic characteristics are there. And when you are touching the other leg, similarly, very basic, very primordial characteristics are there. Those are not sort of colored by our own perceptions. We have a lot of book knowledge, we have a lot of information, but we are not corrupting this direct experience with that knowledge. But we are experiencing this direct experience as it is. Very pure experience, very undistorted experience. So when you see that, then you can continue. Actually, something similar is you have experienced in the sitting session. So I ask you to continue your meditation and keep the mind fairly quiet. I mean, free from any commentaries, free from any proliferation, free from any storytelling, and just be appreciative about this very calm, very neutral, very ordinary experience. We have to give some prominence, we have to give some value to this ordinary experience. We are appreciating it, embracing it. Then only we can see the major details. We can see the subtle details, and we can go beyond that. So therefore, I encourage you to continue your meditation. There is no big change to do as such. Just continue. එහෙමයි සංස ඊළඟ වාර්තාව ඒ දුවගේ මක්කගෙන් netmeni sanjana age 15. I will read the walking meditation part first. I stood at the end of my path and started to walk. First I place my right leg. I walk on the path by placing left leg and right leg. When I am placing my right leg, I know it is my right leg because thumb finger is placed at the left side and my right foot is placed at my right side. When I am placing my left leg, I know it is my left leg because the thumb finger is placing at the right side and my left foot is placed at my left side. At the same time, I also know there are untouching parts. While walking around 10 minutes, I heard the sound. While walking, I felt my body weight. When I placed my right leg, body weight was placed at my right leg. When my left leg is placing the floor and my right leg was moving, my body weight was in left leg. I also felt the place like between two interlocks. I felt foot completely does not touch the floor. I could do my meditation around 25 minutes. Moving to the sitting part. Today I did my sitting on the floor. I took a pillow and sat on it. I closed my eyes
and look at my body 2 to 3 times. I felt my eyes were closed. My hand was top of the other hand. My legs were bended. My back was straight. Then I slowly to my concentration to my breath. I took slowly my concentration to my breath. Then I started to feel breath in and breathe out. While breathe in, the air was cold, and while the breathe out, I felt the air was warm and slightly touches on my upper lips. Sometimes I felt there was long breath and short breath. I could mindfully look at the breath for 20 minutes. Then I came to a thought about school after a few minutes. I realized I was wonder and I came back to concentrate on my breath. Then I felt my stomach was blowing in and out and my shoulder moving up and down. After around 13 to 14 minutes, I heard the sound and I know it is a sound, but I continued around 29 to 30. Venerable Thero, may I dedicate many merits to Venerable Thero as soon as possible attain Nibbana. Give me your valuable advice to improve my meditation. That's the end of the report. Yeah, actually, very similar to the previous report. Major sort of advanced part or some improvement is that the this yogi, this little girl is capable of looking at even the places which is untouching. Say, typically we first recognize the touching areas. What are the pressure points, touching areas, significant areas. But later, if our mind is clever enough, would be able to even see there are certain areas there is no information coming from. There are no sensations available. There is no any kind of stimulation happen. But it's very much like unknowing. There is no information, no stimulation. So if we have some kind of picture of that, then we have the big picture. We know where it is touching and we know where it is not touching. So then the complete picture is available for us. So when we are continuing like this, so slowly, even the touching areas, the touching sensations or the knowing sensations, available sensations also starts to fade away. So more and more the unknowing part increases and the knowing part starts to decrease. So we have to facilitate that. So it is very much like we are getting another dimension, another domain of unknowing area. But typically we start with what is known, and that known area has to be maximized in order to get on to the unknown area. So unknown area is quite challenging at the beginning. So we feel like we lost. We feel like we don't know anything. We sometimes even doubt whether my mindfulness has lost, whether I fallen asleep. So likewise, we might even doubt. But slowly, as our mindfulness improves and our confidence develops, we can sustain this unknowing type of experience, but very mindfully. Even when things are not available, even when phenomena are not available, still the mindfulness is available. We can be fully vigilant. We are not drowsy, we are not sleeping, but fully awake. For nothing, basically. So this is some area, some hints are there in this report where this yogi is trying to even notice what is not noticeable, unnoticeable, what is not touching, and that is really encouraging. So, I mean, you are in the correct track. There is no big change just to do. It's a matter of maximizing this same process again and again, repeating the same process again and again. So please continue. එහෙමයි ස්වාමීන් වහන්සේ ඊළඟ වාර්තාව සිංහලෙන් ලැබිච්ච එක මම ඒක ඉදිරිපත් කරනවා අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ සතිමත් සක්මන
පැයක් පමණ දෙපතුල් වල ස්පර්ශය මූලිකව සිත තබමින් යෙබීමේ කාපට් සහ ටයිල් මතු පිට එක පසකට පියවර 20ක් පමණ පෙදෙසේ සක්මනේ යෙදුණෙමි. දෙපතුල් වලට දැනෙන ස්පර්ශය දකුණු හා වම් පතුල් අතර මාරු වන බවත් පියවර තබන පෙදෙස අනුව තද උණුසුම් හා සිසිල් බර හා සැහැල්ලු වශයෙන් දැනුනි. සිරුරේ ක්‍රමික චලනයද දැස් ඉදිරියේ විවිධ වර්ණ හා හැඩතල බාහිර ශබ්ද හා අභ්‍යන්තර සිතුවිලිද විටින් විට හිත පිහිටන බව නිරීක්ෂණය කළෙමි. දකුණු පතුලේ ස්පර්ශයෙන් පසු වම් පතුලට ස්පර්ශය දැනෙන බවත් ඉන්පසුව නැවත දකුණු පතුලේ සැහැල්ලු බවට ඉන්පසුව නැවත දකුණු පතුලේ සැහැල්ලු බවට පසුව බිමෙහි ස්පර්ශය දැනෙන බවත් නිරීක්ෂණය කළෙමි. කිසියම් අරමුණක සිත පිහිටන බව නිශ්චිතව කිව නොහැකි මොහොතක් විටින් විට නිරීක්ෂණය කළ අතර එහිදී යම් නිදිමත ගතියක් නිරීක්ෂණය කළෙමි. විටින් විට හුස්මෙහි දීර්ඝ ස්වභාවයක්ද නිරීක්ෂණය කළෙමි. සක්මනේදී විවිධ දිනවල සිත පිහිටන ස්වභාවය විවිධ බවද නිරීක්ෂණය කළෙමි. සතිමත් පර්යන්කය. කාර්යාලයේදී කැම පැයේ විනාඩි 40ක් පමණ ආසනයේ හිඳ සිරුරේ පහසුවට හා ඉරියව්වට සිත යොමු කර දෙයස් පියා නිසල්මනේ සිටියෙමි. සිරුරේ විවිධ පෙදෙස් වලට දැනෙන තද හා සැහැල්ලු ස්පර්ශවල විටින් විට සිත පිහිටන බවත් බාහිර ශබ්ද හා අභ්‍යන්තර සිතුවිලි වලද වරින් වර සිත පිහිටන බවත් නිරීක්ෂණය කළෙමි. වරින් වර දීර්ඝ හුස්ම ගැනීම හා හෙලීමද නිරීක්ෂණය කළෙමි. මෑත කාලයේදී සිතුවිලි වල යම් අඩුවීමක් සමග හිසෙහි සැහැල්ලු ගතියක්ද නින්දත් නොනින්දත් අතර දැනෙන ස්වභාවයක්ද අත්විඳෙමි. මෙසේ සිත පිහිටන ස්වභාවය නොයෙක් දිනවල ඒකාකාර නොවන ස්වභාවයක්ද නිරීක්ෂණය කරමි. බුද්ධ වන්දනාවේ සතුටුමත් වීම. දිනපතා උදෑසන හා සවස පහන දල්වා බුදුන් වැඳීමේදී සිරුරේ ස්වභාවය දෙයත් එක්කොට වන්දනා කිරීම, ගාථා කීමේදී ඇසෙන හඬෙහි ශබ්දය හා තාලයට සිත පිහිටන ආකාරය නිරීක්ෂණය කරමි. ගාථා කීමේදී පිටවන ශබ්ද විවිධ බවත්, ශබ්දය මුවෙන් පිටවීමට පෙර යම් මොහොතක නිහඬ බවකට පසු ශබ්ද පිටවන බවත් නිරීක්ෂණය කරමි. යම් දිනවලදී එකම පදය දෙවරක් කියවෙන බවත්, සමහර දිනවලදී දෙවරක් කියවෙන්නට ප්‍රථම නිවැරදි කර කියවන බවත් නිරීක්ෂණය කරමි. ඒ වගේම පද අතරතුර සිත බාහිර අරමුණු වලට හා අභ්‍යන්තර හැඟීම් හා සිතුවිලිද පිහිටන බවත් නිරීක්ෂණය කරමි. සතිමත් බව දියුණු කර ගැනීමට අඩුපාඩු පෙන්වා දෙනමින් කාරුණිකව ඉල්ලා සිටිමි. ඔබ වහන්සේටත් මෙල් කල්යාණ මිත්‍රු කැලටත් සියලුම ස්වාමීන් වහන්සේලාටත් නිරෝගී සුව දීර්ඝායුෂ සහ නිවන් සුව පතමි. මාර්ගාවේ අවසානයේ සම්පූර්ණ. හොඳයි. ඉතින් මට තේරෙන විදිහට ටිකක් ඒ කියන්නේ දැන් සතිය විවිධාංගීකරණය වෙන පැත්තක් පෙන්눔 කරනවා. දැන් අපි මුලදී සතිමත් වෙන්න ගියාම පොඩ්ඩක් ඉතින් මේක මෙහෙවනවා. එක්තරාන්දමකින් කියනවා නම් අපි හිතමු යටිපතුලටම අවධානය යොමු කරන්න, හුස්ම රැල්ලටම අවධානය යොමු කරන්න කියලා පොඩ්ඩයි අර හිතේ ඒකාග්‍රතාවය හැදෙන තුරු පොඩ්ඩක් පමා කරනවා. මොකද ඒක ඒකාග්‍රතාවය හදාගන්න එක අවශ්‍ය නැත්නම් අපිට පය ගහලා ඉන්න තැනක් නැහැ. මොකද අපිටම හිත තොරතෝංජයක් නැතුව ආයෙත් කියවනවා නම් ආයෙත් විවිධාකාර අතීත අනාගත වරමුණු වලට යනවා නම් අපිට ආපහු එන්න තෝතැන්නක් නැහැ. ආපහු එන්න රිෆියුජ් එකක්, ආපහු එන්න පිහිටක් සරණක් අපිට අවශ්‍ය වෙනවා. ඒ සරණ හැදෙනකන් මේ ධම්මසරණ නෙවෙයි මං කියන්නේ, සරණ හැදෙනකන් මේ ධම්මසරණ හැදෙනකන් නෙවෙයි. ඉතින් මේ අපේ ඒ පිහිට සතියෙන් ලබා දෙන පිහිට ආරක්ෂාව ලැබෙනකන් අපි පොඩ්ඩක් යම්සි තෝරාගත් අරමුණු වල හිත පවත්වමින් එතන හිත පවත්වමින් ඒ අරමුණේ හිත පවත්වමින් ඒ ශනික ඒකාග්‍රතාවයක් පිණිස සමාධියක් පිණිස අපි පොඩ්ඩක් උත්සාහන්ත වෙනවා. හැබැයි ඒ සතිය එතනින් නතර වෙන්නේ නැහැ. ටික ටික මේක විවිධාංගීකරණයට ලක් වෙනවා. එන්නේ මේ මට්ටම තමයි දැන් මේ යෝගාවචරය අත්දකින්නේ. ඒ කියන්නේ සක්මනේදී දැන් අපේ යටිපතුල පමණක් නෙමෙයි අනිත්කුත් දේවලුත් දැන් දැක ගැනීමේ අවකාශය තියෙනවා. ඒකටත් මේ මුකුත් මේ අපහසුවකුත් නැහැ.
හිතත් බොහෝම පහසුවෙන් මේ දේවල් බලනවා. හිත ඒ කායික රාමුවේ හැර ලොකුවට එළිය ගිහිල්ලා දඟලන්න යන්නෙත් නැහැ. දැන් සාමාන්‍යයෙන් අපි එක තැනකට හිත හිර කරගෙන ඉඳීම තුලින් තමයි මුලදී ටිකක් ඉතින් අපි භාවනා කරන්නේ. මොකද එහෙම හිර කරේ ගත්තේ නැත්නම් ඔන්න මෙයා තොරතෝංචයන් නැතුව අර වඳුරු මනස නිසා එහෙට මෙහෙට පයින් ගතිය තියෙනවා. නමුත් මෙයා ටික ටික මේ කමඨහන සුද්ධ වුණාට පස්සේ යම් මෙල්ලවීමක් වුණාට පස්සේ එච්චරම අපි හිර කරගෙන ඉන්න ඕනේ නැහැ. එයාටම දැන් මේකේ පොඩි රසයක් දැනිලා. එහෙම නැත්නම් එයාගේ තුල යම් හික්මීමක් මතුවෙලා අන්න ඒ බඳු හික්මිච්ච හිත නැත්නම් යම් කිසි මට්ටමකින් වැඩිච්ච හිත අන්න දැන් අපිට පුළුවන් සතියේ ඒ විවිධාංගීකරණයට ලක් වෙලා ඒ යම් පරිණත භාවයට ලක්වීමකට ඉඩ දෙන්න පුළුවන්. අන්න ඒ බඳු හිත දැන් යටිපතුලේවත් බලනවා, දන හිසේ හැටිත් බලනවා, වලලු කරේ හැටිත් බලනවා, ඊළඟට අපි තුමු අත්වල හැටිත් බලනවා, හිසේ ස්වභාවයත් බලනවා. ඒ තියා දැන් හිත දිහාත් බලනවා. ඉතින් ඒකක් වැරද්දක් නෑ. මේ මොකද හැම තැනම තියෙන යම් යම් වෙනස් වෙන ස්වභාවයන්, යම් යම් ධර්මතාවන්. දැන් මේ හැම දෙයක්ම හොඳට නිකන් අර පුංචි දරුවෙක් ඉගෙන ගන්නවා වගේ. දැන් මෙයාට මේ අලුතෙන්ම හම්බෙච්ච අත්දැකීම් වගේ. මේ ඔක්කොම ඇවිල්ලා මේ තාක් අපි නොසලකා හරපු අතිශය සාමාන්‍ය අත්දැකීම්. පාදයේ සැලවීමක් කියන්නේ නැත්නම් කයේ සැලවීමක් කියන්නේ හිතේ එක එක අරමුණු ගැනීමක් කියන්නේ මේ සාමාන්‍ය සිද්ධ වෙන දේවල්. නමුත් අන්න ඒක දැන් යෝගාවචරය වාර්තා කරනවා නිකන් අලුතෙන් මේ අද හම්බුණා වගේ, අද ඉපදුනා වගේ, අද තමයි දැනගත්තේ වගේ. එච්චරට මේ ප්‍රමෝදයකින් එහෙම නැත්නම් එච්චරට විශ්වාසයකින් දැන් මේව වාර්තා කරනවා. මේ වාර්තා කරන එක අපි වෙන කෙනෙක් භාවනා නොකරන කෙනෙක් දෘෂ්ටි කෝණයෙන් බැලුවොත් මේගොල්ලෝ අහයි මොනවද මේ අපිට ඉතින් ඔක්කොම තේරෙන දේවල්. ඕවා බලලා ඇති වැඩේ මොකද්ද කියලා කෙනෙක් අහන්න ඉඩ තියෙනවා. නමුත් දැන් මේ බලන්න වෙනමම ආකල්පයක ඉඳලා වෙනමම පසුබිමක ඉඳලා සතිය ආරක්ෂාවක් යටතේ ඉඳගෙන හොඳ හදාගත්ත සතියකින් අපි මේවා හොඳ මධ්‍යස්තව නිරීක්ෂණය කරනවා. අන්න ඒ බඳු ඒ හරිම මධ්‍යස්ත අපේ තියෙන රුචි අරුචිකම් වලින් ආකීර්ණ නොවෙච්ච, ව්‍යාකූල නොවෙච්ච, වර්ණ ගැන්නුනේ නැති තත්වයක ඉඳලා අපි පුළුවන් නම් මේ අත්දැකීම් ටික හොඳට පතුරු ගහලා බලන්න, නිරීක්ෂණය කරලා බලන්න. අන්න යාට මෙතනින් අර අපි කලින් අද සාකච්ඡාවේදී මතක් කරගත්තා වගේ අන්න යථාභූත ඥාන දර්ශනයක් දක්වා යන්න පුළුවන්. මොකද අපි මේ යන්නේ හරීම නැවුම් ගමනක්. මේ අපිට ලැබෙන අත්දැකීම් ටික, ඍජු අත්දැකීම් ටික මේ පොතේ දැනුමකින් කලවම් කරන්න යන්නේ නැතුව, එහෙම නැත්නම් අපේ තියෙන රුචි අරුචිකම් මේකට දාලා මිශ්‍ර කළා මේක ව්‍යාකූල කරගන්න යන්නේ නැතුව බොහොම මේ අත්දැකීම් වශයෙන් තේරුම් ගන්නවා. ලැබෙන මේ ඍජු බොහොම ප්‍රාථමික මට්ටමේ අපි සාමාන්‍ය වචනයක් කියන පරමාර්ථ මට්ටමේ කියලා. ඉතින් ඒ අත්දැකීම ඒ හැටි මෙයා ඒ ආකාරයෙන්ම පුළුවන් තරම් තේරුම් ගන්න උත්සාහන්ත වෙනවා. මේකේ පුළුවන් තරම් මේක හට ගන්නා ආකාරයක්, වෙනස් වෙන ආකාරයක්, ක්ෂය වෙන ආකාරයක්, මෙයාගේ මුළු ජීවිත කතාවම අපි තේරුම් ගන්න උත්සාහන්ත වෙනවා. එකක දෙකක නෙමෙයි මේ දැනෙන හැම දෙයකම. පාදයේ දැනෙන දේවල් වලත් ඒ ජීවිත ප්‍රවෘත්ති තේරුම් ගන්නවා, එයාගේ රටාව තේරුම් ගන්නවා. ඊළඟට අපි තුමු වැලලු කරේද, ඇඟිලිවලද, දණහිස්වලද, කයේද, ඒ ඔක්කොම තේරුම් ගන්නවා. ඉතින් මේවා තේරුම් ගන්න ඒ අපි දීපු නම්ගම් ඔක්කොම හැලේවි. අපේ හිත තව සියුම් වේවි. අපේ හිත තව තැම්පත් වේවි. එතකොට අන්න තමන්ට තේරෙනවා අන්න හිතෙන් දැන් නිකන් සිතුවිලි නැහැ වගේ. හිත නිකන් තැම්පත් වෙලා වගේ. අන්න දැන් මේ යෝගාචරය ඒකත් චුට්ටක් අත්දැකලා තිනවා. හිතේ නිකන් සංසිඳීමක්, ඇතුලේ බර ගතියක් අඩුවීමක් අන්න දැන් තේරෙනවා. මෙච්චර කාලයක් අර ඇතුලේ ඉඳන් කවුදෝ රණ්ඩු කරන ගතියක් තිබුණේ. එහාට මෙහාට එක්කෙනා එක අදහසක් කියනවා, තව එක්කෙනෙක් තව අදහසක් කියනවා. ඔන්න වගේ තත්ත්වයක් තිබුණේ. දැන් ඒවා ඔක්කොම නිකන් පොඩ්ඩක් සමනය වෙලා සම්පූර්ණ බොහොම සැහැල්ලු මනසකින්, බර අඩු වෙච්ච ඔළුවකින්, බර අඩු වෙච්ච හිතකින් දැන් මේ කටයුත්ත කිරීගෙන යනවා. විවිධාකාර සංවේදනා පහළ වෙනවා. ඒ එක එකක් ගාන නිරීක්ෂණය වෙනවා. හරියටම මේක සමපාත වෙලා. ඒ නිරීක්ෂණය කරන සතිමත් භාවයයි ඒ පහළ වෙන යම්කිසි ඒ අරමුණයි එකිනෙකට හරියම සමපාත වෙලා හොඳට සින්ක්‍රොනයිස් වෙලා තියෙන්නේ. එකක්වත් මගහැරෙන්නෙත් නැහැ, පෙරපසුවීමක් නැහැ. මේ අරමුණේ ස්වභාවයක් දකිනවා, ඊට පස්සේ ඊළඟ අරමුණේ ස්වභාවයක් දකිනවා. ඊළඟ අරමුණේ ස්වභාවයක් දකිනවා. ඊළඟ අරමුණේ ස්වභාවයක් දකිනවා. අරමුණෙන් අරමුණට බොහොම ලස්සනට එතන හිතේ ඒකාග්‍රතාවය සකස් වෙමින් ඒ අරමුණ නිරීක්ෂණය කරනවා. මේක ලේසි නෑ එකwidehatකින් බලන්න, මේ කියන්නේ හිතා ගන්න කොහොමද මේව දෙයක් හදාගන්නේ කියලා. නමුත් එහෙම හැකියාවක් තියෙනවා. සතියේ අර අපි මුලදී පටන් ගත්තට තනි අරමුණක් පාවිච්චි කරලා මේකේ සතිමත් කළා. මේ වගේ හොඳ විවිධාංගීකරණයක් දක්වා සතිය පෙළ ගැහෙන්න, විස්තර වෙන්න අවස්ථාව තියෙනවා. ඉතින් අන්නේ தත්ත්වය තමයි සක්මනේදී, පරයන්කේදී දෙකේම මේ අත්දැකලා තියෙන්නේ.
තව හොඳට ඕක නිරීක්ෂණය කරගෙන යන්න. ඒ කියන්නේ මේවයේ හොඳ තව සියුම් ආකාරයෙන් දැක ගන්නාසුලුව. තව මොනවාද මට අහු නොවෙච්ච කැලි තියෙන්නේ. කියලා පුංචි කුතුහලයක් තියාගන්න හිතේ. අර පුංචි දරුවෙකුට මාක් හරි අරමුණක් දුන්නාම එයා හරි කුතුහලයකින් හරි නැවුම් බවකින් විමසන සුළු මේක බලනවානේ. අන්න ඒ බඳු මේ ආකල්පය තුළ තමයි අපි තුළ ධම්මවිචයක් වැඩෙන්නේ. අපි තුළ ඒ විමසුම් නුවණක් වැඩෙන්නේ. අපි තුළට මේ උමනා කරන ඒ බොජ්ජංග මට්ටමක් දක්වා අපිට යන්න හම්බෙන්නේ. ඒ පසුවීම සකස් වෙගෙන එනවා. තව දුරටත් උනන්දුවෙන් තව මොනවාද මට නිකන් මේකෙන් දැනගන්න පුළුවන් කියලා ඒ පුංචි හරි නැවුම් ආකල්පයකින් සොයනාසුලුව බලමින් තව දිගට කරගෙන යන්න. එහෙමයි සයනස් ඊළඟ වාර්තාවට යනවා. ඒ වගේම අතකුත් ඇසවිලා තියෙනවා. මම ලිඛිත වාර්තාව ඉදිරිපත් කරලා ඉන්නම් සයනස්. අවසරයි ස්වාමින් වහන්සේ. පරයන්ක භාවනාව විනාඩි 40යි. තෙරුවනට ජීවිතේ පූජා වේවායි භාවනාව ආරම්භ වෙමි. මුළු භාවනා කාලයෙන් 75ක් පමණ හිස් භවයේ පැවතුනි. ආරම්භ කළ සැනින් හිත හිස්ය. ස්වල්ප වේලාවකින් හුස්ම හිර වෙන බවක් දැනුනි. පිළියමක් ලෙස කෙටි හුස්මගෙන ඒ සිතුවිල්ල මගහැර යලිත් හිස් විය. බොහෝ වේලාවක් හිස් භවයේ පැවති සිත තවත් වෙනස් ආකාරයක වරහන් ඇතුලේ විස්තර කිරීමට අමාරු ආකාරයක හිස් භවකට පත්වෙන බවක් තේරුණි. කාලින් සිටියේ බලෙන් හිත හිස් කරගෙන දැයි සිතුනි. පොඩි බයක් සහ භාවනාව පිළිබඳ සැකයක් දැනෙන්නට විය. මේ හිස් බව දකින්න හිතෙන්ම මේ හිස් බව දකින්නෙත් හිතෙන්ම යයි නේද සිහිවිය. මේ අත්දැකීම කමඨහන් වාර්තාවේ ලියන ආකාරයේ මෙනෙහි විය. යලිත් හිස්ය. කලින් දවසක වෙන කම්ම භාවනාවේදී නොනවත්වාම දැකපු බොඳ හීන අද නැත. විටින් විට භාවනා කමඨහන් ලිවීම මෙනෙහි උනා පමණි. ඉතුරු වෙලාවෙම හිත හිස්ය. උපදේශක් පදමි. ඔබ වහන්සේලාට තෙරුවන් සරණයි. වාර්තාව අවසන්. ඉතින් මෙතන ඇත්තටම කියන්නේ සෑහෙන්න මේ මට්ටමේදී අපිට මේ අපි ගැනම මේ කරන දේ ගැනම විශ්වාසය අවශ්‍ය වෙනවා. එහෙම නැත්නම් අපි ආයෙත් අපිත් තුළ අවිශ්වාසය ගොඩනගා ගන්නවා. ආයෙත් විචිකිච්ඡාවට මුල් තැන එනවා. ආයෙත් අර ලොකු සානන්සේ කියනවා වගේ මේ පුරුසුදු භාවයේ පැත්තකට දාලා අපි කක්ක ගොඩට යනවා. ඉතින් ඒ වගේ දෙයක් වෙනවා. ඒ නිසා සෑහෙන්න මෙතෙන්දී ඉතින් ඒක එකාතකින් ගුරුවරයෙක්ගේ නැත්නම් කල්යාණ මිත්‍රයෙක්ගේ යුතුයකම ඒ කියන්නේ මේ අපි මෙතන මේ හිස් කියලා කියන එක නෙගටිව් විදිහට ගන්න එපා. දැන් මේ අපි හිස් කියන්නේ දැන් අපි සාමාන්‍යයෙන් හිතන්න සම්පූර්ණයෙන්ම කුණු ගොඩ ගහගෙන හිටියා අපේ ගේ ඇතුලේ. ඒක අවුරුදු ගාණක් පරණ කුණු ගොඩක්. ඉතින් අපි මේ ගේ සුද්ධ කරන්න ගත්තට පස්සේ ඉතින් සෑහෙන වෙහෙසයි. ඉතින් සෑහෙන දඟලලා දැන් ඔක්කොම කුණු ටික අයින් කළා. අපිට දැන් මේක පේන්න ඕනනේ මේක හොඳක් වශයෙන්. මේ කුණු ටිකනේ අයින් වෙලා තියෙන්නේ. ඉතින් කුණු ටික අයින් වුණාම දැන් අර ගොඩ ගැහිලා නැහැ. දැන් මේක මේ ගේ හිස් වෙලා තියෙන්නේ. හැබැයි මේක හොඳයි. මෙච්චර කාලයක් මේ රැස් වෙලා තිබිච්ච මේ ගඳ ගහපු මේ කුණු රොඩු ටික තමයි මේ දැන් අයින් කරගෙන තියෙන්නේ. දැන් තමයි යන්න හිතේ පැහැදිලි බවක් ඇතිලා තියෙන්නේ. දැන් අපි මේක වැරදි දෘෂ්ටි කෝණයෙන් ගත්තොත් මේ හිතට හැමදාම නැත්තම් මේ ගෙදෙට්ට හැමදාම කුණු ගොඩ අවශ්‍යයි කියන ඒ මානසිකත්වයේ තමයි වැඩි දෙනෙක් ඉන්නේ. ඒ අය හිතන්නේ නැහැ මේ කුණු අයින් වෙන්න ඕනේ කියලා. අතු ගාලා දාන්න ඕනේ කියලා, අස් කරලා දාන්න ඕනේ කියලා, මේක පිරිසුදු තියාගන්න ඕනේ කියන ආකල්පෙන් බලන්නේ නැහැ. ඉතින් ඔය වගේමයි අපේ හිතත්. අපි හිතාගෙන ඉන්නවා මේකේ අනිවාර්යයෙන්ම කුණු තියෙන්න ඕනේ. අනිවාර්යයෙන්ම සිතුවිලි තියෙන්න ඕනේ. අනිවාර්යයෙන්ම උපාදාන තියෙන්න ඕනේ. අනිවාර්යයෙන්ම ග්‍රහණය කරගෙන ඉන්න ඕනේ. අනිවාර්යයෙන්ම අරමුණු තියෙන්න ඕනේ. අනිවාර්යයෙන්ම සටහන් පේන්න ඕනේ. අනිවාර්යයෙන්ම සංඥා තියෙන්න ඕනේ. අනිවාර්යයෙන්ම මේක මොනවායෙන් හෝ ව්‍යාකූල වෙලා තියෙන්න ඕනේ වගේ අදහසක් තියෙන්නේ. ඉතින් අපි ඒ ටික ඔක්කොම මේ භාවනාවක් කරහා පොඩ බොඳ වෙලා යනකොට, අයින් වෙලා යනකොට, පිරිසුදු වෙලා යනකොට, හිස් වෙලා යනකොට ඉතින් අපිට බැරිද මේක සාධනීය පැත්තකින් බලන්න? අන්න එතන තමයි අපි බුදුරජාණන් වහන්සේ සද්ධායෙන් අදහන්න තියෙන්නේ. තාම මට තේරෙන්නේ නැහැ. මගේ හිත කියන්නේ මේකේ දැන් හිටපු මම අයින් වෙලා යනවා, ඇඩ්‍රස් නැති වෙලා යනවා. උන් හිටි දැන් නැති වෙලා යනවා. මෙතෙක් කාලයක් මම මේ හදාගෙන හිටි පිටි වල ටික දැන් නිකන් ඔහේ දුරවන් වෙලා යනවා. ඉතින් එතකොට නිකන් මම නැති වෙලා යනවා. දැන් මං කොහෙද ඉන්නේ? කෝ මම? නැත්තම් කෝ මං අර හදාගත්ත මේ මොන හරි වටිනාකම් ටික. ඒ ටික තමයි නැති වෙලා යන්නේ.
එතන තමයි අර අදත් අපි කතා කරේ අපි නිවැරදි අධි ප්‍රඥා ශික්ෂාවක යනවා නම් අපි ඒක නිවන එල්ල කරගෙන යන්න ඕනේ. ඒ නිවන එල්ල කරගෙන යන ගමනේදී අපිට අල්ලන්න දෙයක් නැහැ. අපි අල්ලන්නේ తాවකාලිකව. යම්සි මට්ටමක් අපි අල්ලනවා ඊළඟ මට්ටමට යෑමේ උපක්‍රමයක් වශයෙන්. ඉනිමඟ පාවිච්චි කරනවා ඊළඟ එහාට යන්න. ඊට පස්සේ ඉනිමඟ වැඩක් නැහැ. රිට පාවිච්චි කරනවා මේ රිටි පනින්න ඒ පියන පින්මෙදී රිට අතහැරලා දානවා. අන්න ඒ වගේ තමයි අපි මේ විවිධාකාර දේවල් නිරීක්ෂණය කරා ඒකේ ත්‍රිලක්ෂණයක් දැක්කා ඒ ඔක්කොම කරේ මේ වගේ අපි ඒ දේවල් වලින් හිත මෑත් කරගන්න. හිතේ තිබිච්ච කුණු කන්දල් ටික අයින් කරගන්න. දැන් අපි මේ ගැනම අපේ හිතම ඊළඟට ප්‍රශ්න කරනවා. දැන් මේක නැහැනේ කිසි ගතියක්. ඉතින් ඇතැම් අය සමහරලාට ප්‍රශ්න කරනවා මේ සහින්හස මේකෙන් ගිහිල්ලා මම අසංජිතරයට ඇයිද දන්නේ නැහැ. කොහොමත් අහනවා. එච්චරට පුදුමාකාර ආකල්ප තියෙන්නේ. ඉතින් අසංජ සලයක් කියන්නේ සම්පූර්ණ වෙනම කතාවක්. ඒකට යන්නේ මේ වෙනම සමාධි භාවනා කරලා චතුර්ථ ධානයට ගිහිල්ලා සමාධි ශක්තියකින් මේක මැඩපවත්වීමක් එතන කතා කරන්නේ. මෙතන මේ එහෙම එකක් නෙමෙයි. මේ සක්මනක් කළා හොඳට ඒ සිද්ධ වෙන දේ බලලා සතිය ඉස්සරහට අරගෙන නිවැරදි සමාධියක් හදාගෙන ඒකෙන් මේ හැම දෙයකම යථා ස්වභාවය දැක ඒ යථා ස්වභාවය දැකීම නිසා අතහැරීමක්. යථාභූත ඥාන දස්සන නිබ්බිදත්තාය විරාගත්තාය. ඒකයි බුදුහාඳුර කියන්නේ. ඇත්ත ඇදසටියෙන් තේරුණා නම් නිබ්බිදාවක් පහළනවා කියන එක ධර්මතාවක්. නිබ්බිදාවක් පහළනවා කියන එක ඒක තමයි හේතුඵල ධම. මේවා කෙරෙහි විරාගයක් පහළනවා කියන එක තමයි හේතුඵල ධම. එහෙමනම් ඊට පස්සේ විමුක්ති ඥාන දර්ශනයක් ඇති වෙනවා කියන එක අතහැරීමක් සිදෙනවා කියන එක සියල්ල අතහැරලා හිත විවේක වෙනවා කියන එක. ඒක තමයි ධර්මතාව. ඉතින් අපි ඒක අත්දැක්කට පස්සේ අපි ආයෙත් කියනවා කොහොම මේකෙන් දැන් මොකක්වත් නැහැනේ. කොහොම මේක දිලිසෙන්නේ නැහැනේ. දැන් මට තාම උඩින් යන්න බැරි වුණානේ කියලා හිතනවා නම් ඉතින් ඒ අපි වෙනත් ආකල්පයකින් අපි බලන්නේ. නමුත් දැන් Tamanට දෙනවනම් දැන් හිතේ යම් පහසුවක් තියෙනවා. ඉස්සෙල්ලා තරම් නිකන් මමත්වයක් නැහැ. දේවල් අල්ල බදා ගන්න ගතියක් නැහැ. ඇතුලේ දැවිල්ලක් නැහැ. දැවීමක් නැහැ. දැන් රාගයේ අඩු ගතියක් තියෙනවා. දේශයේ අඩු ගතියක් තියෙනවා. හිත පැටලිලි දැන් අඩුයි. දැන් අර බුදුහාඳුරුන්ගෙන් ප්‍රශ්නයකුත් අහන්නේ ජටාය ජටිතා පජා කියලා අන්තෝ ජටා බහි ජටා ජටාය ජටිතා පජා. අපි දැන් මෙච්චර කාලයක් හිත පැටලිලානේ තිබුණේ. එක්ක අතීතේ එක්ක පැටලලා, එක්ක අනාගතේ එක්ක පැටලලා, එක්ක මේ වර්තමානයේම දැනෙන්න පෙනෙන දේවල් එක්ක පැටලලා, තනිකර පැටලිලි සහගතව දෙවිච්ච හිත. දැන් ඔන්න පැටලිලි නැති වෙලා. පැටලිලි සම්පූර්ණයෙන්ම සමනය වෙලා. නමුත් අපි ඒකට බයයි. fear of freedom කියලා කියනවා. අපි මේ ලැබෙන නිදහසටම බය වෙලා. අපි ලැබෙන නිදහසම අගය කරන්නේ නැහැ. අපි ඒක මේ වැරදි දෘෂ්ටි කෝණයකින් බලනවා. අපි නෙගටිව් විදිහට බලනවා. උදාහරණයක් කියන්නේ මේ සාමාන්‍ය ලෝකයා මේ හොඳයි කියලා ඇතෙයි කියලා තියෙනවයි කියලා දකින දෙයම තමයි යෝගාවචරයට දෙන්නේ. මේකක්වත් නැහැ. මේකෙන් වැඩක් නැහැ. මේ ඊට වඩා මේ තියෙන විවේකය. විවේකයේ සෝයක්. විවේකය ඊට වඩා මේ සත්‍යයක් කියලා අන්න අපි මෙතෙන්දි තමයි ඒකාතකින් කුසල ඡන්දෙත් තියෙන්න ඕනේ අපි ගාව. අපිට පුළුවන් ද මේ මෙතෙක් කාලයක් අපි කරගහගෙන ඔලුව උඩ තියාගෙන ආපු මේ පැත්ත අත්හැරලා දාලා දැන් පුළුවන් ද අනිත් පැත්තට අපේ හිත මාරු කරන්න. ඒ හිත මාරු කරන පැත්තේ තමයි අන්න අධිසීල ශික්ෂාවක් කියන්නේ. අධිසීල සමාධියක් කියන්නේ. අධිසීල ප්‍රඥාවක් කියන්නේ. අධිපඥා ශික්ෂාවක් කියන්නේ. මොකද නිවන එල්ල කරගෙන යන්නේ. අකිංචනං අනාදානං. මොකක්වත් නැති මොකක්වත් උපාදාන නොකර ස්වභාවයක්. කිසිවක් නැහැ. කියන්නේ උපාදාන කරන්න මොන හරි තියෙන්න ඕනේනේ. දැන් මෙතන මොකක්වත් නැහැ මේ අල්ලන්න කියලා දෙයක්. අන්න ඒ ස්වභාවය අපේ හිතේ තියෙනවා. නමුත් අපි හැම තිස්සෙම මේකට අර මොනවා හෝ දාලා ඒක ව්‍යාකූල කරගන්නවා. ආයිත් මේක පුරවනවා. ගේ අපි හිස් කරන්නේ නැහැ කොයි වෙලාවකවත්. මේ හැම තිස්සෙම මොනවා හරි ගෙනලා දා ගන්නවා. අපිට ඒ කියන්නේ අනන්ත වාරයක් මේ හැකියාවන් පහළ වෙනවා. අපි නැවත අර සමුදයේම පැත්තට ගිහිල්ලා නැවතම අරමුණු ගන්නවමින් නැවත උපාදාන කරමින් ආයෙත් මේක පුරව ගන්නවා. ඉතින් අපිට පුළුවන් ද බුදුරයන් වහන්සේ සරණ ගිහිල්ලා ධර්මයේ සරණ ගිහිල්ලා සංඝයා සරණ ගිහිල්ලා නෑ ඒක නෙමෙයි කරන්න තියෙන්නේ. දැන් මට පුළුවන් ද මේ හිත හිස් කරගන්න. සිංච බික්කු ඉමන්නාවං සිතා මේ ලහු මෙස්සති කියලා බුදුහාඳුර කියනවා. මහණෙනි ඔය නැව හිස් කරපල්ලා. හිස් කරගත්තොත් ඔන්න බලට ඉක්මනට යන්න පුළුවන් නිවන් දකින්න. ඒ නැතු මේ නැවේ ගොඩ ගහගත්තොත් ඉතින් මේ නැව බරයි. මේ නැව අද්දන්නේ නැහැ. මොකද බර වැඩි. පුරෝගෙන ඉන්නේ. ඒ උදාහරණ කියන මේ මහණෙනි ඕක හිස් කරපල්ලා. ඕකේ තියෙන්නේ රොඩු තියෙන්නේ. ඕකේ තියෙන්නේ මේ ගල්බරළු. ඕකේ තියෙන්නේ කුණු ටික අතල්ලා දාපල්ලා. ඔන්න මේ හිස් වෙච්ච නැව කොහොම සුවසේ නිවන් පුරට යනවා. අන්න ඒ වගේ තමයි ඉතින් අපිටත් මේ පුළුවන් තරම් එතකොට අපිට ඒ හිතේ තියෙන නික්ලේශී බව, හිතේ තියෙන බර අඩු ගතිය,
ව්‍යාකූල නැති ගතිය, පැටලිච්ච නැති ගතිය, හොඳට ඉඩකඩ සහිත ගතිය. එහෙම නැත්නම් නිකන් බොහොම නතර වෙච්ච වගේ ගතිය. හාත්පස දැනෙන ගතිය. හැබැයි එකකවත් ග්‍රහණය නොවෙච්ච ගතිය. දැන් අපි සාමාන්‍යයෙන් ඉස්සර තිබුණේ එහෙම නෙමෙයිනේ. හිතට එහෙම ඉන්න බෑ ඉස්සර. මොකක්කෝ දෙයක් අල්ලනවා. නමුත් දැන් එහෙම නෙමෙයි. දැන් මොකක්වත් අල්ලන්න උවමනාවක් නැහැ හිතට. දැන් මේ අපිටයි ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ. හිත අල්ලන්නේ නැහැ. හිතට කැමති තනියෙන් හුදේකලාව බොහොම ශාන්තව විනීතව තමන්ගේ පාඩුවේ ඉන්න හිත කැමති. නමුත් අපිට දැන් ප්‍රශ්නයක් වෙලා. දැන් මොකද්ද මේ වෙලා තියෙන්නේ? දැන් අපිට ඕනේ දැන් මේ ආයි ගෙනල්ලා මේක පුරවන්න. අපේ පැත්තේ වැරද්ද තියෙනවා. ආයි මේ මමයා අවදි වීම තමයි එන්නේ. අර ලොකු සානස කියනවා වගේ මමයා ඉඳගෙන නැත්තම් මායя ඉඳගෙන පැත්තක ඉඳන් ගොඩ පෙරකොදෝරුකම් කරනවා. අර කල්ලපම් මේක අල්ලපම් මේක හරියන්නේ නැහැ මේක හරියන්නේ නැහැ භාවනාව වැරදිලා දන්නෙත් නැහැ අරකද මේකද කියලා මායя ඉඳගෙන ආයි පෙරකොදෝරුකම් කරනවා. නමුත් ඉතින් අපි මෙතෙන් තමයි බුදුන් සරණ යන්න තියෙන්නේ. බුදුන් සරණ ගිහිල්ලා දැන් මෙතන තමයි මේ අල්ලන්න දෙයක් නැති තැනක්. තැනක් කියන්න බෑ ඉතින්. අල්ලන්න නැති ස්වභාවයක්. උපාදාන නැති ස්වභාවයක්. අනිශ්චිත ස්වභාවයක්. මොහොකින්වත් ව්‍යාකූල නොවෙච්ච ස්වභාවයක්. කිසිම දෙයක් එක පැටලිච්ච නැති ස්වභාවයක්. ඉතින් අපිට මේක අගේ කරන්න එහෙමනම් අපි පොඩ්ඩක් ශ්‍රද්ධාව ඇති කරගන්න ඕන. ඉතින් මේක අගේ කර තමයි මේක බහුලීකృత කරන්න තියෙන්නේ. අන්න එතකොට තමයි තේරෙන්නේ මේ හිතට ඉන්න පුළුවන් මේ විදිහට. පබස්සර මිදම් බික්කවේ චිත්තං. තංචකෝ ආගන්තුකේ උපක්ඛලේසේ උපක්ඛලේටං. අපි හිතන් ඉන්නේ උපක්ඛලේශ අත්‍යවශ්‍යයි. අපි හිතන් ඉන්නේ මේ වටේ තියෙන ආභරණ ටික ඔක්කොම ගැට ගහගෙන මේක පටලවාගෙන ඉඳීම අවශ්‍යයි කියලා. නමුත් එහෙම නෙමෙයි. මේ හිතට තියෙනවා එයාටම ආවේනික පිරිසුදු බවක්. හිතට තියෙනවා එයාටම ආවේනික ස්වාධීනත්වයක්. ඒ ස්වාධීනත්වයේ පිරිසුදු බව තමයි අපිට නිවැරදි භාවනාවක් කරා ලැබෙන්නේ. ඒක ලැබුණට පස්සේ අපි ඒක ප්‍රතික්ෂේප කරනවා නම්, අපි ඒක ප්‍රශ්න කරනවා නම්, අපි ඒක හෙලා දකිනවා නම්, අපි ඒක අව탁සිරු කරනවා නම් එතෙන්දී තමයි අපිට ප්‍රතිපදාව වරදින්නේ. ඒ නිසා අපි බුදුන් සරණ ගිහිල්ලා නිවැරදි ප්‍රතිපදාව හඳුනගෙන ඒක තව බහුලීකృత කර ඒක හැබැයි මේකත් ගත්තේ මේ සින්න කරගෙන තියන් ඉන්න නෙමෙයි තව කෙලස් දැකීමේ පසුබිමක් වශයෙන්. දැන් අපිට හොඳට පිරිසුදු රැද්දක් තියෙනකොට ඒකට පුංචි තෙල් බින්දුවක් වටනොත්, ඒකට පුංචි මැස්සෙක් ඇවිල්ලා වැහුවත්, තම් පුංචි තීත්ත බින්දුවක් අදුරන්න ඒක ටක් ගාලා පේනවා. මොකද පසුබිම හරි පැහැදිලි, පිරිසුදුයි. අන්න ඒ වගේ තමයි දැන් තමයි අර බුදුහාඳුරෝ කියන සංයෝජනං අනුන්තෝලං කියලා බුදුහාඳුරෝ කියන්නේ මේ තාම සියුම් සංයෝජන පවා දැන් දැක ගැනීමේ අවස්ථාව තමයි උදා වෙන්නේ. දැන් ওই தත්ත්වෙ දිගට රැකෙන එකක් නෑ. ඔකට ගිහිල්ලා ආයි හිත වැටෙනවා කොහේ හරි. ආයි ගිහලා උපාදාන කරනවා. ඔය වගේ සැක පහළ වෙනවා. සැක පහළ වෙද්දි පුළුවන් ඒකත් අත්හැරලා දාන්න. ආයිත් පිරිසුදු බවට එන්න. ආයිත් හිත ගිහිල්ලා උපාදාන කරද්දී යන්න පැහැදිලිව දැන් Tamanට පේනවා. සතියෙන් පෙන්ලා දෙනවා. ආයිත් මේ පිරිසුදු බව අහිමි වුණා. මේ තිබිච්ච උපේක්ෂාව අහිමි වුණා කියලා ඔන්න හිත කියලා දෙනවා. සතියෙන් පෙන්ලා දෙනවා. එතකොට පුළුවන් ද ටක් ගාලා ඒ ගොරෝසු ඒ උපාදානය අත්හැරලා ආයිත් පිරිසුදු වෙන්න පුළුවන්ද? ආයිත් විවේක වෙන්න පුළුවන්ද? ඔතන තමයි අපිට දිගට යන්න තියෙන්නේ. දිගට කරගෙන යන්න මේ ඒ ලැබිච්ච පිරිසුදු භාවය ගැන සැක කරන එක අඩු කළා හිත පුළුවන් තරම් ප්‍රපංච වලින් මුදවගෙන සැහැල්ලුවෙන් තියාගන්න. හොඳයි. අවසරයි සමිනාස දෙකක් එස වෙලා තියෙන වාචික ප්‍රශ්න සඳහා අවස්ථාවක් තිබෙනවද කියලා වහන්සේගෙන් දැනගන්න කැමතියි. ටික වෙලාවක් තියෙනවා. එහෙමයි සාසන ප්‍රථමයෙන් මම එහෙනම් යනවා නාලක වීරසිංහ මහත්මයාට අදාළ වාර්තාව හෝ ගැටලුව ස්වාමීන් වහන්සේට ඉදිරිපත් කරන්න කියලා. තිරුවන් සරණයි අපේ හඳුරන්නේ. ඔකේ යන්න. මම වාර්තාව කියවන්න. ගෞරවනීය ස්වාමීන් වහන්සේ. ඊමහත් උමනාවෙන් යුතුව සක්මන කරා පිවිස දකුණු පාදයේ තැබීම වම් පාදයේ එසවීම ගෙන යාම තැබීම වශයෙන් මූල කර්මස්ථානයේටම මනා ලෙස සිත යොමු කළ සක්මන ඇරඹීමි. දෙපා ටයිල් පොළවේ ස්පර්ශය සිසිලස අත්විඳෙමි. සක්මන වාර 5ක් 6ක් පමණ යනවත් සමගම ඒ අසල සිටි සත්වයෙකු දැක සක්මන තුල සිත පිහිටුවා ගැනීම ඒ අසල සිටි සක්මන දැක්කද සතෙකු දැක්කද සක්මන තුල සිත පිහිටුවා ගැනීමට හැකි විය. මූල කර්මස්ථානයේ සිත පිහිටුවා ගනිමින් බාහිරින් ඇසුණු කතා හඬ වාහනවල හඬ බාහිර තිබූ දෙපා ආදීද සංඥා ලෙස හඳුනාගත්තද මනාව සතිය පිහිටුවා සිටියෙමි. විනාඩි 20ක් පමණ පසුව සිතට පැමිණි බාහිර අරමුණු කෙරෙහි සිත පිහිටුවා මූල කර්මස්ථානයේ දෙස බලා සිටීමට උත්සාහ කළ නමුදු එසැනින් සිත
සිත මනාව මූල කර්මස්ථානයේම පිහිටුවා ගැනීමට හැකි විය. විනාඩි 10ක් 15ක් පමණ පසු ශරීරයේ කඳ ඉදිරියට ඇදෙන බවත් දකුණු කකුල් වම් කකුල් වශයෙන් ඇරඹූ වේගය වඩා අඩු වේගයක් සක්මනට සිදුවන බවත් දැස් පියවීමට ඇසිපිල්ලම් ගැසීමට හා අඩවන් වීමට යන බවක් අත්විඳෙමි. ශරීරයේ පහළ කොටස ගැහි රොබෝ කෙනෙකුගේ කකුළු ලෙස චලනය කොටස් වශයෙන් ඇවිදීම, ගෙන යාම, තැබීම, අත්විඳීම, ඇවිදීමේ කාර්ය ගැසීමත් සමගම කඳ වේවිලීමත් සහ කකුල් රොබෝ තාරාවකු ඇවිද යන ආකාරයට අත්විඳෙමි. වේගය අඩු කිරීම, හැරවීම, දෙපැත්තට පැද්දීම පිළිබඳ මාගේ ක්‍රියාකාරීත්වයක් සිදු නොවන බවත් අත්විඳෙමි. පැයකට වැඩි කාලයක් සක්මන් කළෙමි. එම හැඟීමෙන්ම සක්මන් කරමින් සක්මන් මළුවෙන් ඉවතට ගොස් අසලින් පර්යංකය වෙත යොමුනෙමි. නාසිකාග්‍රය දෙස බලා සිටියෙමි. කය සැහැල්ලු විය. දෙයත් උරිස් හා කයේ එල්ලා වැටී ඇති ආකාරයක් අත්විඳෙමි. මද වේලාවක් බෙල්ලේ වම්පස කිසියම් සතෙකු හෝ ඇඟිල්ලකින් ස්පර්ශ වන බවක් දැනුනි. එය වැඩියෙන් දැනෙන්නට විය. ඒ බව පරීක්ෂා කිරීම සඳහා එම ස්ථානයේ අතගා බැලීම සමගම භාවනාව තුළින් නික්මුනිමි. පහදා දෙන්න කියා ගෞරවයෙන් ඔබ වහන්සේගෙන් ඉල්ලා සිටිමි. ඔව් කරගෙන යන්න. ඒ කියන්නේ දැන් අපේ අර මේ ටික ටික ඉතින් හිතේ යම් එකඟතාවයක් හැදෙනකොට ඔය වගේ පුංචි දේවල් සලකුණු මතුවෙනවා. ඉතින් අපි ඕක බලන්න ගියාම මේ කූඹියෙද්ද මේ කඩියෙද්ද මේ මැස්සෙද්ද කියලා බලන්න ගිය ගමන් ඉතින් ඒ ක්ලාසේ කැඩලා යනවා. ඒ නිසා මුලදී ඉතින් ඔය වගේ බලනවා. ඉතින් ඒක බලනවා. ඒක වළක්වන්නත් බෑ. නමුත් බැලුවට පස්සේ Tamanට තේරෙනවනේ නෑ මෙතන මෙහෙම මොකක්වත් නැහැ. මෙතන සතෙක් නැහැ, කූඹියෙක් නැහැ, මොකෙක්වත් නැහැ කියලා Tamanට තේරෙනවනේ. ඊට පස්සේ අර ඒ Taman හැබැයි බාධා වුණා. මේ පාර තේරුම් ගත්ත බාධා වුණා. දැන් කඩලා ගියා. තිබිච්ච එකලස කල්ලා ගියා. මම මේ ඇස් ඇරියා. ආයි අත ගන්න ගියා. ඉතින් ඔක්කොම පැටලුණා. ඊළඟ දවසේ සූදානමින් යන්න. ඊළඟ දවසේ සූදානමින් යන මේ වගේ දේවල් වේවි. හිතේ යම් ඒකාග්‍රතාවයක් හැදීගෙන එනකොට මේ වගේ යම් විලෝපන පහළ වෙනවා. මේ වගේ යම් අපිටම නලියන ස්වභාවයක්, ගැහෙන ස්වභාවයක්, පැද්දෙන ස්වභාවයක් පහළ වේවි. හැබැයි ඒකට සූදානමින් යන්න. සූදානමින් ගිහිල්ලා ඒකෙද්දි දැන් අතපය හොල්ලන්න යන්නත් එපා. ඒ කියන්නේ ඌමනාවේ මම මේ කියන්නේ ඇස් අරින්න යන්නත් එපා, සැක පහල කරගන්න යන්නත් එපා. මේක දිහා දැන් මධ්‍යස්තව බලන්න. කියන්නේ මේ එකක්වත් ප්‍රශ්නයක් කරගන්න නැතුව මේක භාවනාවේ ප්‍රතිඵලයක් කරගත්තාම. කියන්නේ අපේ හිත එකඟතාවයටපත් වේගෙන එනකොට, සංසිඳීගෙන එනකොට මේක යම් චලන දේවල් කියන්නේ එක එක්කෙනාට එක එක දේවල් පහළ වෙනවා. ඉතින් කායික දේවල් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මානසික දේවල් වෙන්න පුළුවන්. ඉතින් එක එක කෙනාට එක එක විදිහෙන් පහළ වෙනවා. හැබැයි අපේ තියෙන දක්ෂතාවය වෙන්නේ මේ එකකින්වත් කැළඹෙන්නේ නැතුව, මේ එකකින්වත් අපි මේ හැදීගෙන එන එකලස කඩා ගන්න නැතුව මේක දිහා පැත්තකින් නම් ටිකක් නිරීක්ෂණය කරන්න පුළුවන් හැකියාව තමයි අපි හදාගන්න තියෙන්නේ. අපේ කය පැද්දෙනවා. හැබැයි කය පැද්දුනාට හිතේ පැද්දීමක් නැහැ. හිත තියෙනවා හොඳට නතර වෙලා. හිත හොඳ මධ්‍යස්ථ තැනක ඉඳලා සතිමත් වෙලා ඒ පැද්දීම දිහා බලාගෙන ඉන්නවා. නිකන් හරියට අනුන්ගේ වෙන කෙනෙක්ගේ කයක් පැද්දෙනවා වගේ. ඊළඟට කොහෙදෝ නලියනවා. ඒ නලියෑම දිහා බලාගෙන ඉන්නවා. නලියෑම ප්‍රශ්නයක් කරගෙන නැහැ. නලියාම මේ භාවනාවට අමුද්‍රව්‍යයක් කරගෙන. භාවනාවේ දැන් අලුත් අරමුණක් කරගෙන මේ නලියන ගතිය. නලියන ගතිය දැන මෙයා දැන් අමුතුම පරිශ්‍රණයක් කරනවා. මෙයාට දැන් අලුත් අත්දැකීමක්. දැන් මෙච්චර කාලයක් තිබුණ නැහැනේ එහෙම නලියන ගතියක්. දැන් ඔහේ නිකන් භාවනාවක් තිබුණා. ඔන්න දැන් තමයි මේ නලියන ගතියක් පහළලා තියෙන්නේ. දැන් අන්න යෝගාවචරය මේකට ඇති කරගන්නවා පුංචි උනන්දුවක්. මේ ගැන පුංචි කුතුහලයක් ඇති කරගෙන හැබැයි හිත කඩා ගන්න නැහැ. මේක ගැන ඇස්සරලා බලන්න තරම් මෝඩ වෙන්න යන්නේ නැහැ. ඒ එකලාසයේම පවත්වා ගනිමින්, එකලාසය ආරක්ෂා කර ගනිමින් මේ ඇතිවෙච්ච අලුත් අරමුණ දිහා බොහොම සියුම්ව විපරම් කරලා බලනවා. මේ අරමුණ එකම තැන තියෙන එකක්ද, නිකන් තනි අරමුණක්ද, නැත්නම් අරමුණු රැසක්ද, එකම මට්ටමක එකම ඉන්ටෙන්සිටි එකකද තියෙන්නේ, එකම මට්ටමකද තියෙන්නේ කියලා අන්න පොඩ්ඩක් මේක දිහා පතුරු ගහලා බලනවා. පතුරු ගහලා බලන්න අන්න යා තුළ තව හොඳට සම්පජඤ්ඤයක් දියුණුනවා, තව හොඳට සතියක් දියුණුනවා. මේ අරමුණේ යථා ස්වභාවය දකින්න යා තුළ ප්‍රඥාවක් වැඩෙනවා. එතකොට අන්න අපි මේ පහළ වෙච්ච අරමුණ අර අපේ ප්‍රයෝජනෙ පිණිස අපි සාකච්ඡා කළා වෙනවා. අපේ ප්‍රයෝජනෙ පිණිස අපි යොදාගත්තා වෙනවා.
එහෙම නැත්නම් අපි අතපය හොල්ලලා දාලා අපි බය වෙලා ඇස් ඇරලා සැක පහල කරගෙන ආයි නීවරණ වලට අහු වෙනවා. ඒ නිසා නීවරණ වලට අහු වෙන්න එපා. භාවනාව කඩා ගන්න එපා. මේ දේවල් නැවත නැවත ඇති වේවි. ඒ ඇති වෙන දේ දිහා බොහොම මධ්‍යස්තව බලන්න. බය නැතුව බලන්න. මේකෙන් මොකක්වත් අපිට කරදරයක් වෙන්නේ නැහැ. මේකෙන් මොකක්වත් අපිට හානියක් වෙන්නේ නැහැ. අපි මේ පහළ වෙන අරමුණුම තමයි භාවනාවේ අමුද්‍රව්‍ය බවට පත් කරගන්නේ. මොකද අපිට ආය අලුතෙන් අරමුණු වෙන්නේ නැහැනේ. දැන් හිත එකඟ වුණාට පස්සේ ආයේ දැන් හිත පොඩ්ඩක් හික්මිලා තියෙන්නේ. එළියෙන් අරමුණු ගන්න එක දැන් අඩු වෙලා තියෙන්නේ. එතකොට දැන් මේ කයෙන්ම නිපදවලා දෙන්න ඉඩ තියෙනවා මේ වගේ අරමුණු. එතකොට යෝගාවචරය හතුට වෙනවා. දැන් මෙච්චෙක් කාලයක් තමලාට මට ටිකක් අරමුණක් නැතුව හරි පාළුවෙන් හිටිය ඔන්න දැන් කෙනෙක් ඇවිල්ලා කියලා ඒකේ ප්‍රයෝජනෙ ගන්න පුළුවන්. ඒතර ඒ ප්‍රයෝජනෙ අරගෙන ඒකේ තියෙන අපි යථා ස්වභාවයක් දකින්න උත්සාහන්ත වෙන්න අන්න තව ටිකක් ප්‍රඥාව වැඩෙනවා. එහෙමයි අපේ තෙරුවන් සරණයි. හොඳයි තෙරුවන් සරණයි. අවසරයි සාංශ ඊළඟට අපි යනවා බන්දුල සොයිසල් මහත්මයාට එතුමාට අවස්ථාව. අවසරයි ස්වාමින් වහන්සේ. හොඳයි. මට ප්‍රශ්නයක් අහන්න කෙටි ප්‍රශ්නයක්. එදිනෙදා වැඩ කටයුතු කරනකොට මම හිතේ ඇති වෙන දේවල් ගැන විමසන්න පටන් අරන් ඉන්නවා. මට දැනගන්න තියෙන ස්වාමීන් වහන්සේ දැන් සමහරක් හිතට එන දේවල් මුකුත්ම නොබල හිටියත් ඒව එහෙම යනවා යන්න සමහරක් දේවල් ඇවිල්ලා ටිකක් හිත කිටි කවලා විශේෂයෙන් ආසාව රාග වගේ දේවලුත් ද්වේෂ වගේ දේවලුත් වෙනවා. එහෙම කිටි කැවීමක් වෙනවා. එතකොට ස්වාමීන් වහන්සේ ඒ දිහා ඇසත්තේ අන්තෙක් වගේ නොබලා සිටීමද එහෙම නැත්නම් ඒක දෙන්න පණිවිඩය ගන්න අරගෙන ඒ ගැන පොඩි විශ්ලේෂණයක් කළා මගේ හිත කිටි කැවෙන්නේ මේ වගේ රාගික දෙයක් කියලා ඒ ගැන විශ්ලේෂණයක් කළ යුතුද කියලා වහන්සේකින් දැනගන්න කැමතියි. තෙරුවන් සරණයි. හොඳයි ඉතින් දෙකම නිවැරදි කියන්න පුළුවන්. ඒ කියන්නේ දැන් අපිට අර ටිකක් විරාගීව බලනවා කියන එක මේක මට ඕන දෙයක් ගානක් නැහැ කියලා බලනවා කියන එක ආකල්පයක්. නැතුව පොඩ්ඩක් මේක දිහා පතුරු ගහලා මේකෙන් මෙයා පෙන්නන තරම් මේකේ ලස්සනක් තියනවාද? පෙන්නන තරම් මේකේ ආටෝපයක් තියනවාද? පෙන්නන තරම් මේකේ සාරයක් තියනවාද කියලා පොඩ්ඩක් ප්‍රඥාව මූලික කරගෙන බලනවා කියන එක තව ආකල්පයක්. ඉතින් ඒ මන් දෙවණියට කියපු ඒ ප්‍රඥාව මූලික කරගෙන දැන් මේ රාගෙන් පෙන්නන මේ නිමිති දිහා මේ පෙන්නන ලස්සන රූපය දිහා මේක ඒක දිහා චුට්ටක් අපිට බය නැතුව බලන්න පුළුවන් නම් ඒක ඒ කීප වාරක් බලලා ඒ හිතට ඒත්තු ගන්නවා ගන්න එක වටිනවා. මොකද නැත්තම් නිකන් අපි මේක ඇත්ත වශයෙන් බලන්නේ නැහැනේ. අපි රාගෙට බය වෙලානේ. මොනවා හරි නිමිති ටිකක් හැදීගෙන එනවා. යම් කිසි නිකන් පෙලක් දර්ශනය වේගෙන එනවා. දර්ශන පෙලක් හැදීගෙන එනවා. හැබැයි අපි දැන් බයයි. අපි නිකන් පැත්ත මම ඇහැ වහගෙන වගේ ඉන්නවා. එහෙම නෙවෙයි දැන් මා තුළ ශක්තිය තියෙනවා නම් මේකට මුහුණ දෙන්න. මේ එන දේවල් කෙනෙක්වත් මම අයින් කරන්නේ නැහැ. මට පුළුවන් හොඳට මුහුණ දීලා බලන්න. කියන අන්නේ විශ්වාසය තියෙනවා නම් රාගේ වශයෙන් දැක ගන්න පුළුවන්. එතකොට මේ විවිධාකාර අරමුණු ඉස්සරහට එන්න හදන හැටි අපි නිකන් පොළඹවන්න හදන හැටි ඒවට අපි නිකන් ඇද්දිලා වගේ යන හැටි අපි ඒවා ආයි සංස්කරණය කරන්න යන හැටි මේක මේ අපිම කරන සංස්කරණයක් අපිම අධ්‍යක්ෂණය කරන චිත්‍රපටියක් කියලා Tamanට තේරෙන්න තමයි මේකේ තියෙන නිෂ්පලත්වය වැටහෙන්නේ. මේක මේ ඒ අරමුණු වල තියෙන වැරද්ද නෙමෙයි තියෙන්නේ සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ. අපිම මේ දාන සංකල්පනා. අපිම මේ අතින් දාන කෑලි ටික අපිම කරන අංග සංස්කරණ ටික හරහා තමයි මේක ලස්සන වෙලා හැඩ ගැන්විලා අපිම මුලා කරන මට්ටමට එන්නේ. ඉතින් මේ අපි දානේ කෑලි ටික අපි කරන සංස්කරණ ටික අපිට තේරුම් ගන්න පුළුවන් නම් නිකන් ජෝක් එකක් තියෙන්නේ. ඒ කියන්නේ දැන් ඇත්ත වශයෙන් මේ අරමුණු වල අපිව මුලා කරන ගතියක් නැහැ. අපි දා ගන්නවා කොහේද යන දේවල් ටිකක්. දාගෙන ඉතින් අපි ආයි අනා ගන්නවා. අපි සම්පූර්ණයෙන්ම පැටලෙනවා. ඉතින් ඒ අපි කරන්නේ නිෂ්ඵල ප්‍රයත්නය, අපි කරන්නේ නිස්සාර ප්‍රයත්නය, අපි කරන්නේ අංග සංස්කරණය. ඒක දකින්න ඒකේ නිෂ්ඵලත්වය ඒකේ තියෙන තේරුමක් නැති ගතිය අපේ මෝඩකම තමයි පැහැදිලි වෙන්නේ. අපේ මෝහය තමයි පැහැදිලි වෙන්නේ. ඒ මෝඩකම අපේ පැහැදිලි වෙන්න අන්න ඊට පස්සේ ආයි ආවයි කියලා ඊනට ගාණක් නැහැ. දන්නවා මේක ආයි අල්ලන්න ගියොත් වැඩක් නැහැ. මේක ඇතුලේ ගන්න සාරයක් නැහැ. මම්මයි මේක ලස්සන කරන්නේ කියලා අර Tamanට තේරිලා. ඊට පස්සේ ආයි මෙච්චර දඟලන්න ඕනේ නැහැ. මෙච්චර විශ්ලේෂණය කරලා බලන්න යත් එක්ක ඔට්ටු වෙන්න යන්න දෙයක් නැහැ. ඈතින් එනකොටම දන්නවා. මතු වෙනකොටම දන්නවා මේ ආවේ අර ඊයාපු එක්කෙනාමයි ගන්න දෙයක් නැහැ. ඒ නිසා මුලදී ඒ වගේ පොඩ්ඩක් මේක විශ්ලේෂණය කරලා බැලීමේ යම් ප්‍රයෝජනයක් තියෙනවා.
මොකද ඒ තුල හොඳ ප්‍රඥාවක් දියුණු කරගන්න පුළුවන්. ඒ ප්‍රඥාවෙන් දැකලම මේක ප්‍රහාණය කරන්න කියන එකත් බුදුහාඳුරෝ අගය කරලා තිනවා. ලෝභෝ භික්කවේ න කායේන පහතබ්බෝ න වාචාය පඤ්ඤාය දිස්වා පහතබ්බා කියලා කියනවා. මේ ලෝභයක් රාගයක් මේ වගේ ඕනම ක්ලේශයක් මේක මේ අපි කයට සිවුරක් ඇඳුවා කියලා මේකට තපසක් දුන්න පළියට මේක අයින් වෙන්නේ නැහැ කියනවා. අපි වචනේ හික්මවා ගත්ත පළියට මේක මේ වෙන්නේ නැහැ කියනවා. නමුත් ප්‍රඥාවෙන් දැක ප්‍රහාණය කරන්න කියලා කියනවා. ඒ නිසා අපි මේ ඕනම ක්ලේශයක් වශයෙන් දැක ගැනීමේ හැකියාව බුදුහාඳුරෝ කියන මේක තමයි සම්දිට්ඨිය ධර්මය. මේක තමයි දහමේ තියෙන මේ මොහොතේ දැක ගැනීමේ හැකියාව. ඒක බුදුරජාණන් වහන්සේ සෑහෙන අගය කරලා තියෙනවා. මොකද දැන් බය නැතුව මේ ක්ලේශය වශයෙන් දැක ගන්නවා. ඒක ඒකාතකින් සුළුපටු වැඩක් නෙමෙයි. අපි මෙතෙක් කාලයක් මගේ කියාගෙන හිටිය රාගය දැන් එහෙම නැතුව රාගය වශයෙන් තේරුම් ගන්නවා. ද්වේෂය වශයෙන් තේරුම් ගන්නවා. මාන්නේ වශයෙන් තේරුම් ගන්නවා. ඕනම ක්ලේශයක් ඒ විදිහට තේරුම් ගන්න තමයි යාගේ බල මිදිලා යන්නේ. ඒ කියන්නේ ඒගොල්ලෝ මේ මුලින් මතුවෙන මට්ටම ඊට වඩා වර්ධනය වෙන්නේ අපි අතින් දාන කැලි ටික නිසා. අපි යාගේ යථා ස්වභාවය තේරුම් ගන්නේ අපි අතින් දාන කැලි ටික අඩු වෙන්න ගන්නවා. අතින් දාපු කැලි ටික අඩු වෙන්න අන්න මේවා ඒ මුල් මට්ටමේම ෂය වෙලා යන්න ගන්නවා. මුල් මට්ටමේදීම බොද වෙලා යන්න ගන්නවා. අර ආයෙත් හිත විවේක වෙන්න ගන්නවා. ඒතර තමයි ආයෙ හිතේ බර අඩු වෙන්න ගන්නෙ. ඒ නිසා මහත්තයා ඔය දෙකම කරන්න. මේ හිත කැමති වෙලාවට පොඩ්ඩක් මේක හාරවුස්සලා බලන්න. මේකෙන් ඉගෙන ගන්න. තව ටිකක් ප්‍රඥාව වඩා ගන්න. ඒ විශ්වාසයත් හිතේ තියෙනකොට වැඩේ කරන්න ඉඩ දෙන්න. හැබැයි හිතට සමානවට තේරෙන්නේ නැහැ මේ බැලුව ඇති තේරුමක් නැහැ මේක වෙන්නේ අර ඊයේ ආපු පුස්සමයි මෙතන තියෙන්නේ කියලා තේරෙනකොට අතල්ලා දාලා යාට විවේක වෙන්න ඉඩ දෙන්න. මොකද මේ විවේකයත් අවශ්‍යයි. කියන්නේ හිත මේ නැවත ඩිස්ටර්බ් කරන්නේ නැතුව නැවත මෙයාව කුරුසි කරන්නේ නැතුව අර බොහොම පිරිසුදු භාවය දිගට පවත්වා ගැනීමත් අවශ්‍ය වෙනවා. ඉතින් එතෙන්ට යම්කිසි අනුග්‍රහයක් කරන්න ඕන තැනදී ඒකට අවස්ථාව දෙන්න. එහෙමයි ස්වාමීන් වහන්සේ. හොඳයි. අවසරයි සංස අත දැනට එරන්දි කියලා කෙනෙක් අත උස්සලා දුන පහද දාලා දුන ඒ නිසා මේ පැත්තෙන් දැනට මං හිතන්නේ ප්‍රශ්නයක් නැහැ වගේ ස්වාමීන් වහන්සේ. හොඳයි. සෝ පැත්තට බාර කරනවා ස්වාමීන් වහන්සේ. හොඳයි. ඔව්. අපිත් දැන් කාලේ නම් මේ ඉවරලා තියෙන්නේ මං කෙටියෙන් උත්තරයක් දෙන්නම් එහෙනම්. මොකද්ද තියෙන ප්‍රශ්නේ? ඔක ඔබාගෙන ඉඳලා පොඩ්ඩක් කතා කරන්න. අර ස්විච් එක ඔබාගෙන ඉන්න ඉස්සෙල්ලා. ලයිට් එකපත් උනාද? කියන්න බලන්න. අකමන්නේ පුළුවන් විදිහට කියන්නකෝ. අවසරයි ස්වාමීන් වහන්සේ. මේ අද දවසේ ස්වාමීන් වහන්සේගේ ධර්ම දේශනාව සවන් දීගෙන ඉන්නකොට සීල ශික්ෂා පදයේ යටතේ මට පොඩි ප්‍රශ්නයක් ආවා. ඒකයි මම මේ අහන්න ඔබ වහන්සේගෙන් කල්පනා කරේ. මම 2012 ඉඳලා ස්වාමීන් වහන්සේ මේ පංචශීලය ආරක්ෂා කරන්න පටන් ගත්තා. කැඩි බණ අහා මම පංචශීලය ආරක්ෂා කරගත්තා. හරි. දෙකක් තුනක් විදියට ආරක්ෂා කරන 2019 වෙදී තුනක් විතර ආරක්ෂා කරගත්තා. 2020 විතර වෙනකොට මම පංචශීල පද පහම මුසාවාදා කමාරිට මට මන්ටේ සම්හාර ඒක අතට නවත්ත ගත්තා. දැන් ඔබ වහන්සේගේ මම ඒක අහගෙන ඉන්නකොට මම යෝනිසෝ මානස්කාරයට ආවා. ඔබ වහන්සේ කිව්වා අර එකක් පිළිලා තමා තව එකක් පිරෙන්නේ කියලා. එතකොට මට හිතුණා ඇත්තටම මේ මම මේ පංචශීල් පද පහ රැක්ක හින්දාද මට මෙතන අද දසසිල් අටසිල් දක්වා එන්න පුළුවන් වුණේ කියලා. ඒ අතරදී ඊයේ ස්වාමීන් වහන්සේ මම පෙරේද අපි පොයේ දවසේ අපව සිල් සමාදන් වුණා. සමාදන්ව පහවදා ස්වාමීන් වහන්සේ උදේ 3:00ට නැගිට්ටා. නැගිටලා මේ එතනදී මේ ලොකු බඩගින්නක් ඇවිල්ලා ස්වාමීන් වහන්සේ මේ බඩගින්නක් ආවා. ඉතින් මම එතනදී මේ සක්මනට යන්න ඉස්සලා මේ පොඩි සම්මා ප්‍රයෝගයක් දාගත්තා මම. නෑ මම යන්නේ සක්මනට භාවනාව මම හොඳට වැඩෙන්න ඕනේ මොකද පොඩ්ඩක් ශක්තිය ගන්න ඕනේ කියලා මම කිරියක කොහමයි දැන හරි බිව්වා. කිරියක දැන බිව්වා. 12න් පස්සේ. ඔව් නෑ ස්වාමීන් පාන්දර 4ට විතර 3:00ට විතර. බීලේ ඉවරලා ස්වාමීන් වහන්සේ මම දැන් එදා ඒක කරගත්තා. ඒක භාවනාව ටික කරගෙන ගියා. ඊට පහුවා ඉඳන් මම ආපහු ඒක කරේ නෑ ස්වාමීන් වහන්සේ.
එතකොට ඒ ශික්ෂාපදේ මම ආය නොකරනවා නම් අපව වෙන ස්වාමීන් වහන්සේ ළඟට ගිහිල්ලා බෝධියක් ළඟට ගිහිල්ලා හරි දැන් ආපහු ඒ සිල්පද ටික ආපහු කරගන්න ඕන නේද? නැත්නම් මම ඒක නොකරොත් දැන් මේ අද වෙනකන් දිගටම මම ඒ ශික්ෂාපදේ රකින්නවා නම් ආයේ සමාදන් වෙන්න ඕනේ නැද්ද ස්වාමීන් වහන්සේ? ඒක මට කොටපන්. ඔකේ එක දේවල් තියෙනවා. ඒ කියන්නේ දැන් අපි සාමණේර කෙනෙකුට තමයි අපි හිතමු එකක් සමහර ඒක සාමණේර ශීලයේ යම් සිල්පද තියෙනවා එකක් කඩනොත් ඔක්කොම ටික කඩලා යනවා. එතකොට මුළු සීලෙම ආය සමාදන් වෙන්න ඕන. ඔය මහත්තයා කියන විදිහට අපි හිතමු වැඩිහිටි ස්වාමීන් වහන්සේ කෙනෙක් ගාවට ගිහිල්ලා උපාධ්‍යයන් වහන්සේ ගාවට ගිහිල්ලා ඔක්කොම සිල්පද ටික ගන්න වෙනවා. නමුත් ගිහි සීලයේ එහෙම එකක් නැහැ. එකක් කඩනොත් ඒක තමයි කැඩෙන්නේ. එතකොට ඒක නැවත සමාදන් වෙන්න පුළුවන් ඉතින්. එතකොට අනිත් ඒවාට හානියක් වෙලා නැහැ. ඒ කැඩිච්ච එක ආයි නැවතත් සකස් කරගන්න අවශ්‍යයි. ඉතින් අර තමන් තුළනේ ඔය අර කිව්වා වගේ කියන්නේ අපේ අට සීල් දක්වා දස සීල් දක්වා එන්න පුළුවන් අවශ්‍ය කරන්නේ පසුබිම ඒ පෙරහුරු ඒ විශ්වාසය තමයි හදාගෙන ඉන්න ඕනේ පන්සිල් ආරක්ෂා කළා. මොකද පංචශීලය අපිට සාමාන්‍යයෙන් ඕන කියන්නේ උත්සාහය තියෙනවා නම් අවංකකම තියෙනවා නම් රකින්න පුළුවන්කම තියෙනවා. අමාරුයි ලේසි නැහැ ඒ රකින්න පුළුවන්කම තියෙනවා. නමුත් ඒකෙන් ඒ ලබාගත් විශ්වාසය දැන් මම මෙච්චර කාලයක් දැන් මහත්ය ප්‍රකාශයක් කරානේ පාපොච්චාරණයක් කරානේ මේ අවුරුද්දේ ඉඳන් මෙන්න මෙහෙම කරනවා මේ අවුරුද්දෙන් මෙහෙම කරනවා කියලා. ඒත් Tamanට නිකන් ඇති වෙනවා අන්නේ වගේ ඔතෙන් තමයි අවිප්පටිසාරය කියලා කියන්නේ. මේ කියන්නේ මෙච්චර කාලයක් දිහා නිකන් ආපස්සට හැරිලා බලද්දි තේරෙනවා මම පොඩි මගේ දියුණුවක් ඇතිලා තියෙන්නේ. මම මේ සීලේට නැඹුරු වීමක් වෙලා තියෙනවා. මම හික්මෙන්න හදනවා. ඉස්සෙල්ලා මම මේවා 7-5කට ගණන් ගත්තේ නෑ. මම ආවට ගියාට කටයුතු කරේ. කටත් ඔහේ පාවිච්චි කළා. කයත් ඔහේ පාවිච්චි කරා. දැන් මම එහෙම නැතුව කය වචනය දෙක හික්මවීම සඳහා පුංචි ප්‍රයත්නයක් මම දරනවා. අනතුරු සිද්ධ වෙන්න පුළුවන්. අත්තරදීම් සිද්ධ වෙන්න පුළුවන්. සිල් කැඩෙන්න පුළුවන්. නමුත් මගේ මේ උත්සාහය තියෙන්නේ මේක ආරක්ෂා කිරීම. ඒ නිසා මගේ අතින් සිල් පදයක් කැඩුනහම මම මටම සමාව දීගෙන ආයෙත් මම මේ සිල් පදේ ආරක්ෂා කරන්න උත්සාහන්ත වෙනවා. ඒක අපි කරනවානේ භික්ෂුන් වහන්සේලා. හැම ප්‍රාතිමෝක්ෂ සීලයක් තියෙන දවසේම විශේෂයෙන් එදාට කියලා විතරක් නෙමෙයි. තවත් භික්ෂුන් වහන්සේ කෙනෙක් ගාව මේ වගේ මේ පාපොච්චාරණයක් කරනවා. අපි කියනවා මේ මොකද්ද කියන්නේ? මේ වැද්දසනවා කියලා කියනවා. ඉතින්දි කියන්නේ මේමයි මම පුළුවන් තරම් උත්සාහ කරනවා මේ සීලය ආරක්ෂා කරන්න. ඉතින් මගේ අතින් මොනවා හරි වැරදක් සිද්ධ වෙලා තියෙන ඉඩ තියෙනවා. ඒකට අනිත් ස්වාමීන් වහන්සේ කියනවා ඒ සඳහා හික්මෙන්න. නැවතත් ඒ බඳු වැරද්ද සිදු නොවීම සඳහා හික්මෙන්න කියලා අන්න අපේ සබ්‍රාහ්මචාරීන් වහන්සේ කෙනෙක් අපිට උපදෙසක් දෙනවා. එහෙමයි කියලා අපිත් බොහොම නිහතමානීව ඒක පිළිගන්නවා. ඊට පස්සේ නැවතත් උත්සාහන්ත වෙනවා නොබින්ද ආරක්ෂා කරන්න. ඉතින් එහෙම තමයි පොඩ අපේ සීලය ශක්තිමත් කරගන්න. එක පාටම ඉතින් ਸਰව සම්පූර්ණ වෙන්න බෑ. පර්ෆෙක්ට් වෙන්න බෑ. පොඩ ශක්තිමත් කරගෙන යන ගමනක් තමයි තියෙන්නේ. එහෙනම් වැරදන්න දිගට කරගෙන යන්න. මම මේ දිගට කරගෙන යන්න කිව්වේ මේ අර 3:00ට බොන එක නෙවෙයි. කිරිබොන එක නෙවෙයි. මේ ටික කොහොමද තමන්ව මෙල්ල කරගන්නේ? හිතට එන ඒ උවමනාව මෙල්ල කරගෙන සීලය වෙනුවෙන් කොහොමද හික්මෙන්නේ? එතකොට තමයි තමන්ට තේරෙන්නේ දැන් මේ يعني සමහර වෙලාවට ඔතන මේ අපේ කය ඉල්ලනවම නෙමෙයි. කය නෙමෙයි ඉල්ලන්නේ හිතයි ඉල්ලන්නේ. අද මේ ආහාරක හම්බුන්නේ නැහැ නේද? කෑව මදි වගේ. අද මේ චර දානෙත් හරි නැහැ. අද පෝෂණය මදි වෙයිද දන්නෙත් නැහැ. අද විටමින් මදි වෙයිද දන්නෙත් නැහැ. කියලා අර අපේ හිතින් හදලා දෙනවා. කයට ගානක් නැහැ සමහර ලාවට. ඒ නිසා දෙපැත්තක් තියෙනවා. අපි මෙතනින් අදහස් වෙන්නේ අපි සම්පූර්ණයෙන්ම කය අතහැරලා දාලා දුෂ්කර ප්‍රතිපදාවකට යනවා කියලා අදහස් වෙන්නෙත් නැහැ. අත්කලමතාන යෝගෙන්ට යනවා කියලා අදහස් වෙන්නෙත් නැහැ. කයට යම් පෝෂණයක් අවශ්‍යයි. හැබැයි හිත ඉල්ලන හැමදේම දෙන්න ඕනේ කියලා කියන්නෙත් නැහැ. මේක ඉතින් අර මේකේ බැලන්ස් එක තේරුම් ගන්නවා කියන එකත් පහසුත් නැහැ. ඇත්තටම. කොතෙන්ද මේකේ බැලන්ස් එක තියෙන්නේ? අද කොච්චර වළඳන්න කොච්චර අනුභව කරන්න අවශ්‍යද කියන එක ඒක ලොකු ප්‍රඥාවක්. අපි ඉතින් ඕක සමහර දවසට වැඩියෙන් වළඳනවා, සමහර දවසට අඩුවෙන් වළඳනවා. වගේ අඩු වැඩි වීම වෙලා යම් පෙළීමක් අපිට තුල ඇති වෙනවා. ඉතින් ඒක හරියටම බැලන්ස් වෙලා මෙදාට ඒ අදාළ දවසට ඌමනා කරන ආහාර ප්‍රමාණයම ගන්නට වැටෙන්නේ කලාතුරකින් තමයි. ඒක බුද්ධ ඥානයක් කියලා කියනවා. බුදුරජාණන් වහන්සේට විතරයි තියෙන්නේ මොකද්ද මේ ඔකට කියනවා පසලොච්චාන ගුණවල එකක්. ඕක කියන්නේ භෝජනේ මත්ඤ්‍යතා කියලා. භෝජනේ මාත්‍රාඥතාවය බුද්ධ ගුණයක් වශයෙන් පෙන්වනවා. පසලොච්චාන ධර්මයන්ගේ එකක් වශයෙන් පෙන්වනවා. ඉතින් අපි ඉතින් අපේ ශක්තිපමණින් ඒක ආරක්ෂා කරන්න නැත්නම් ඒ බඳු ගුණයක් වඩන්න උත්සාහන්ත වෙන්නයි තියෙන්නේ.
හොඳයි. ඉතින් අපි 9 කාල විතර වගේ වෙනකන් අද සාකච්ඡාව ගිහිල්ලා තිනවා. ඉතින් අපේ ස්වාමීන් වහන්සේලාත් ඒ වගේම මේ ගිහි පින්වතුනුත් මෙතන ඉඳගෙනත් දුරස්තව ඉඳගෙනත් මේ වැඩසටහනට සම්බන්ධ වුණා. ඒ වගේම පූජනීය ලොකු සායන වහන්සේ තනිකුත් මේ වැඩ කටයුතු බහුලව තියෙද්දිත් අපිත් සමග අතරමඟදී හෝ මේ සාකච්ඡාවට එකතු වුණා. මේ අන්දමින් අපි සියලු දෙනාම එකතු වෙලා රැස් කරගත්තා වූ ධර්ම මේ සාකච්ඡාමය කුසලයේ අපි දෙවියන් ඥාතීන් සියලු ලෝකවාසීන් සමග බෙදාගමු. හෙත්තාවතාචාදී ගාථා සජ්ජායනා කරමු. එත්තාවතාච අම්හෙහි සම්බතං